දහම් කරුණු ටිකක් කියලා දෙන්නම් එහෙනම්. හොඳින් අහන්න ඕනේ. හොඳට හිතට ගන්න ඕනේ. ඒ අහගත්ත දේශනාව තුල තියෙනවා සෝතාපට්ටි අංග දෙකක්. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය කියන එක. ඊට පස්සේ ඒ අහගත්තා වූ දේ විපරිත නොවන විදිහට නොවනින් මෙනෙහි කරන එකටයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. අහගෙන බණ අහලා අපව වෙන එකක් කරන එක නෙවෙයි. කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය කළාම ඒ දේශනාව තුළ තියෙනවා මේ දුක ඇති උනේ මෙහෙමයි, මේ දුක නැති වෙන්නේ මෙහෙමයි, නැති කරන මාර්ගය මෙන්න මේකයි කියන පණිවිඩය හම්බ වෙනවා. චතුරාර්ය සත්‍ය ඝටිත දේශනාවන් ඇහුවාම ඊට පස්සේ විපරිත නොවන ආකාරයට අහගත් දේ නොවනින් මෙනෙහි කරන එකට කියනවා මොකද්ද? යෝනිසෝ මනසිකාරය කියලා. ඒ නුවණින් ධර්මයේ මෙනෙහි කරනවත් එක්කම ඊට උපකාරී විදිහට හැකි ශක්ති ප්‍රමාණයෙන් කෙනෙක් සීලයක පිහිටලා සිතේ තියෙන ආවර්ණීය ධර්ම නැත්නම් නීවරණ ධර්ම දුරු වීම පිණිස සමත කමඨහනක් වඩනකොට මේ දෙක එකතු කරලා කියනවා ධම්මානුධම්ම ප්‍රතිපatti කියලා. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපatti කියන මේ හතරට තමයි සෝතාපට්ටි අංග කියලා කියන්නේ. එතකොට ඒ නිසා හැම දිනම අනිවාර්යයි අවශ්‍යමයි ඊටමත් වුමනායි මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියන කාරණාව. ඒ දේශනාව තුලම නිවන් මඟ උපදිනවා, නිවන් මඟ ගොනු වෙලා තියෙනවා මිසක නැතුව වෙනම භාවනා ක්‍රම කියලා එකක් ලෝකේ නැහැ. ලෝකේ තියෙනවා. ඒක මේ නිවන් මඟට අයිති නැහැ. ලෝකේ භාවනා ක්‍රම තිබුණා ඉස්සරහ තියෙනවා. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන කාරණාව ගොඩ නැගෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන්මයි. ඉතින් ඒ නිසා හැමදෙනාම ඊටම තුමනාවෙන් අහන්න ඕනේ, විශේෂයෙන් මතක තබා ගන්න ඕනේ. ওই වන්දනාවෙන් පස්සෙත් ඕගොල්ලෝ අහලා ඇති හැමදාම කියනවා අන්තිමට දුර්ලභ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් දුර්ලභකන සම්පatti පබ්බජිත භවෝ දුර්ලභෝ සද්ධම්ම සවණං අති දුර්ලභං කියලා නේද? ඉතින් මේ වගේ ඊටම දුර්ලභ අවස්ථාවක් අපිට හම්බෙලා තියෙන්නේ. නමුත් අපිට මේ කාරණාව තේරුනේ නැති වුණාට මේ ලැබුණු ජීවිතේ අනන්ත පරිමාණ සංසාරික කල්ප ප්‍රකෝටි ගණන් සංසාරික අනන්ත අපරිමාණ විදිහට දුක් විඳ අය අපි ඔක්කොම. ඉතින් අපි සසර කරපු අකුසල ධර්ම නිසා ඕන තරම් සතර අපාය ඉපදලා ඇති. සසරෙදී ලැබපු මනුෂ්‍යාත්ම භව, දේවාත්ම භව, බ්‍රහ්මාත්ම භව බොහොම ටිකයි, අල්පයි. බොහෝ සෙයින්ම ලැබලා තියෙන සතර අපා උප්පත්ති. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සතර අපාය කියලා කියන්නේ හරියට මේ උදුන් ලෝකයට ගෙදර වගේ කියලා. අපි ගමනක් ගියොත් ආපහු ගෙදර එන්න හරි හදිස්සියනේ. හරි ඉක්මන්. බස් එකක් පාරක් වුණත් නොවේසිල්ලෙන් බලාගෙන ඉන්නේ. ඒ වගේ මිනිස්සෙක් හරි දෙවියෙක් හරි වුණොත්, බ්‍රහ්මයෙක් හරි වුණොත් හරි හදිස්සියලු ආපහු සතර අපායට යන්න. ඉතින් ඒ බඳු අපායවල වැටුණාම දේවදූත සූත්‍රයෙන්ම පෙන්වන්නේ අර මේ විශේෂයෙන් අර කොසල් රජුරු දැකපු හීනේ එහෙම නිර්සත්‍යෝ කෑ ගහනකොට පෙන්වන්නේ අනේ මම මිනිස්සෙක් වෙනවා නම් මම දන් දෙනවා, මම සිල් රකින්නවා, මම භාවනා කරනවා, මම මහාන වෙනවා කියලා විලාප දීලාලු වඩන්නේ. අපි
ඒ වගේම අනන්ත පරිමාණ දුකටපත් වෙච්ච වෙලාවේ විලාප දීලා කෑ ගහලා අඬපු අය අද මෙතෙන්ට ආවහම් භවයෙන් වැහිලා හින්දා එක පෙනෙන්නේ. ඒ නිසා හැමදෙනාම මේ කියන වචනේ තේරුම් ගන්න, තේරුම් අරගෙන තම තමන්ට පිහිටක් කරගන්න උත්සාහවත් වෙන්න. අවිද්‍යාවේ ඇහිම් බැලුවාම අපිට බොහෝ අය ඉන්නවා, බොහෝ දේවල් තියෙනවා වගේ පෙනෙන්න පුළුවන්, තේරෙන්න පුළුවන්. නමුත් මේ ලෝකේ කිසිම කෙනෙකුටවත් නොකිය අපි හැම කෙනෙක්ම මේ ලෝකෙට ආවේ. මේ ලෝකේ කිසිම කෙනෙක් අපිට නොකියයි මේ ලෝකෙට ආවේ. අපි මේ ලෝකෙන් යන්නේ කිසිම කෙනෙකුට නොදන්නවමයි. ලෝකේ හැම කෙනෙක්මත් යන්නේ අපිට නොදන්නවමයි. ඒ නිසා තනිව මුහුණ දිය යුතු ප්‍රශ්නයක් මේ. විශේෂයෙන්ම හැම දිනාට මතක් කරන දේ තමයි අවුරුදු 50ක 60ක මේ ජීවිතයේ ඇත්ත නොවේවා, ඇත්ත කර නොගනීවා කියන එක. මේක හුදු ප්‍රඥප්ති මාත්‍රයක්. අද අම්මෙක් ඉන්නවනම්, තාත්තෙක් ඉන්නවනම්, සහෝදර සහෝදරි ඥාති හිතයිසින් ඕගොල්ලන්ට ඉන්නවනම්, මේට පෙර ආත්ම භාවයක් තිබුණා නම් මේ වගේමයි අම්මා තාත්තා කෙනෙක් හිටියේ. මේ වගේමයි සහෝදර සහෝදරි ඥාති හිතයිසින් දූ දරුවෝ හිටියේ. සමහර විට අද ඕගොල්ලෝ අද තියෙන අද ඉන්න අයට යම් සෙනෙහි භාවයක් තියෙනවා නම් සිත්වල ඒටත් වඩා වැඩි සෙනෙහසකින්, වැඩි ආදරයකින් එදා අම්මා තාත්තා සහෝදරයෝ ඇසුරු කරන්ට ඇති. නමුත් සසර ගෙවා ගන්නට බැරි වෙච්ච නිසා, ආශ්‍රයක්ෂය කරගන්න බැරි වෙච්ච නිසා, ආශ්‍රයක්ෂය කරන ප්‍රතිපදාව කුරු පුරුදු නොකළ නිසා අපි කර්මානුරූපව ප්‍රතිසන්දි වශයෙන් මෙතෙන්ට ආවා. දැන් ඒ ජීවිතයේ අපිට ඇත්ත නෙමෙයි. ඒ ජීවිතයේ අම්මා තාත්තා සහෝදරයෝ අපි දන්නෙත් නැහැ, හිතෙන්නෙත් නැහැ. මෙතෙන්ට ආවහම මේ කෙලෙසි ස්වභාවය තමයි මේ අරමුණු ඇත්ත කළ දැනුත් ඕගලන්ට මේ ජීවිතෙත් අම්මා තාත්තා සහෝදරයෝ නෑදෑයෝ ඉන්නවා. මේ ඇත්ත උපරිම අවුරුදු 100යි. එතනින් පස්සේ මේ වගේම ආත්ම භාවයක ඕගොල්ලෝ උපදී, අපි උපදී සසර ගෙවා ගන්න ප්‍රතිපදාවක හැසිරුනේ නැත්තම් එදාටත් මේ වගේ වගකීම් යුතුයකම් අපේ කරපිට පැවරේ. මේ වගේම සෙනෙහස ආදරය කියන ගති උපදින අරමුණු පුද්ගලයෝ අපිට හම්බ වෙයි. එදාට අද අම්මා තාත්තා නෑදෑයෝ ඕගොල්ලන්ට බොරු. ඕගොල්ලෝ දුව පුතා වෙච්ච ගතිය ඒගොල්ලන්ට බොරු. ඉතින් මේ සසර ස්වභාවය තේරුම් ගන්න ඕගොල්ලන්ට මොන තරම් අම්මා තාත්තා ගෙවල් දොරවල් පැත්ත බලලා හිතන්න පුළුවන් වුණත් මට මේවා තියෙනවා, අම්මලා තාත්තලා ඉන්නවා නේද, ගෙවල් වල මෙහෙම තියෙනවා, ටීවී කැසට් තියෙනවා කියලා හරි හිතෙනවා නම් ඕගොල්ලන්ට අනුමානට හිතුවේ හැකි උපරිම අවුරුදු 100කට නෙමෙයි තියෙනවා කියන එක ඇත්ත. එතනින් පස්සේ ඒක බොරු වෙනව නේද? බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මය නිතරම මතක තබා ගන්න ඕනේ. දස ධම්ම සූත්‍රය වගේ සූත්‍රයන් විශේෂයෙන් පැවිද්ද විසින් නිතරම මෙනෙහි කළ යුතුයි. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භවෝ විනා භවෝති අබින්නම් පච්චවේක්කිතබ්බං. පච්චවේක්කිතබ්බ සූත්‍රයේ පෙන්නනවා තමන් සතු ප්‍රිය වූ මනාප වූ සියලු දෙයින්ම වෙන් වෙලා යන්ට වෙනවා නේද කියන ධර්මතාවය පැවිද්දෙක් හැටියට නිතරම සිහිපත් කොට යුතුයි. ඉත්‍යාවා පුරුෂයනවා, ගහට්ටෙනවා, පබ්බචිතෙනවා. ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ගිහි ගෙදරක වාසය කරන කෙනෙක් වේවා, පැවිද්දෙක් වේවා නිතරම මෙනෙහි කොට යුතුයි කියලා පෙන්නනවා. ඒ පච්චවේක්කතබ්බ සූත්‍රය, දස ධම්ම සූත්‍රය වගේ කරුණු හොඳට මතකයේම තියෙන්නට ඕනේ. නිතර උදේ හවස හිතේ මෙනෙහි කරලා බලන්නත් ඕනේ. එතකොට තමයි ලෝකයේ තියෙන ආස්වාද ගතිය නැකෙන්නේ. ලෝකයේ ආස්වාද ගතිය තේරෙන මනසට සසර පරතරක් හොයන භ්‍රමචර්යාවට හිත නෙමෙන්නේ නැහැ.
භ්‍රමචර්යාව තුල හැසිරිය යුතුයි. ඒ තුලින් ආස්වාදයක් ලැබිය යුතුයි. සැනසෙල්ලක් තියනවා කියනකම රැඳෙන්නේ නැහැ. ලෝකයේ තුල ආස්වාදයෙන් නොදකින ආදීනමින් බලන මනසකටයි මේ ශාසන භ්‍රමචර්යාව තුල පිහිටා හිටින්න පුළුවන්. ඒ නිසා නාත කරන ධර්මයක් අනාත නොවන ධර්මයක් මේ නිතරම දසධම්ම සූත්‍රය පච්චවෙක්කතබ්බ සූත්‍රය වගේ සූත්‍රයන් නොනින් මෙනෙහි කරන එක. ඉතින් මම දැන් කියලා දෙන්න හදන්නේ බොහෝම වටිනා කරුණු ටිකක්. මේ ටික හොඳට ශ්‍රවණය කරන්ට මේ වගේ ධර්මයක් අපිට කියලා දෙන්න නැතිකම නිසා කියලා නොදුන්නු නිසා ඕගොල්ලෝ අපිට අනන්ත සංසාරේ ගොඩාක් කල් දුක් විඳ අය සැරිසරපු අය විශේෂයෙන්ම ඕගොල්ලෝ එකතකින් බෙහෙවින් පුණ්‍යවන්තයි වර්තමානයේ තුල ලෝකයේ පැත්තකින් තිබේවා ලෝකෙන් ඈතර වෙන ධර්මයකට උත්සාහවත් වෙන පැවැත්මක් තුල මොනවාම හරි දෙයක් කරන ලෝකයක් තුල මොනවාම හරි දෙයක් නොකොට මොකද්ද කටයුත්තේ කියන නිවැරදි පණිවිඩය ලබන්න තරම් ඕගොල්ලෝ ලං වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න කියන කාරණාව මතක් කරනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක්වත් නෙමෙයි. මේ ලෝකේ හැමදාම පැවතුන හැමදාම පවතින ඇත්ත ඇති හැටි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. තව පැත්තකින් කිව්වොත් අපේ ජීවිත තුල කෙනා තම තමන්ව සිහිපත් කරගන්න තම තමන්ගේ ජීවිත තුල හැමදාම පැවතුන හැමදාම පවතින ඒ තමන්ට නොපෙනෙන ඇත්තක් තියෙනවා. අන්නේ ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ හොයාගෙන කෙනාට දේශනා කළේ. ඒකයි තමන් ගාව තියෙන දෙයක් පෙන්වන නිසායි තමන්ට බය නැතුව කියන්න පුළුවන් සවක්ඛාතෝ භගවතා ධම්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මනාකොට කියලා තියෙනවා. කියලා කියන්න පුළුවන් ඒක තමන් කෙරෙහි විද්‍යමාන වෙන නිසායි. නැත්නම් බුදුරජාණන් වහන්සේගේ දර්ශනයක් දේශනා කළා නම් බුදුරජාණන් වහන්සේ මේ ධර්මය මනාකොට දේශනා කළා තියෙනවා කියලා ඕගොල්ලන්ට කියන්න බෑ. මම මගේ අදහසක් කියනවා නම් හාමුදුරන්ගේ බණ ටික හොඳයි හොඳ හරියට මේ කාරණාව කිව්වා කියලා කියන්න බෑ. නමුත් මේ වචනයක් ගානේ තමන්ගේ ජීවිතේම හෙලිපෙහෙලි වෙනවා නම් තමන් ගාව තියෙන දේ නොදැක්ක දේ තමන්ට පෙන්වලා දෙනවා නම් ඒක තමන් දකිනකොට ඇත්ත තමයි මන් තුල මෙහෙම එකක් වෙලා තියෙනවනේ මොනතරම් ඇත්තද කියලා පෙනෙන්නේ තමන්ටම. මම කියන්නේ තව පැත්තකින් බණ අහන එකත් එක වෙලාවකට හරියට සාත්‍රයක් අහන්න යනවා වගේ. සාත්‍රකාරයා හරියටම හරිය ඇත්තක් කිව්වා කියලා අපිට කිව්ව හැටිද සාත්‍රකාරයාගේ දෙයක් කිව්වා. අපි සාත්‍රකාරයෙක් ගාවට සාත්‍ර අහන්න යන්නේ අපේ ගෙදර සිද්ධියක් අපේ වෙච්ච සිද්ධියක් ගැන අහන්නනේ. එතකොට සාත්‍රේ හරියට කිව්වා කියලා කියන්නේ කොහොමද? අපේ දේ අපේ ගෙදර විස්තරේ හරියට කිව්වහම හරි ඒ සාත්‍රකාර නම් ඇත්තයි කියලා අපිට ඇත්තයි කියලා ඔප්පු වෙන්න මොකක් නිසාද? එයා කිව්වේ අපේ දේ නිසා. බැරි වෙලා සාත්‍රකාරයේ දෙයක් කිව්වොත් වෙන මොකක් කර දෙයක් කිව්වොත් අපිට කිව්වේ හැකිද මේ සාත්‍රකාරය හරියටම හරි ඇත්තමයි කිව්වේ කියලා කිය හැකිද? බෑ. ඇයි? අපි ඒක දන්නේ නමුත් අපි සාත්‍රය අහන්න ගියාම ඕගොල්ලන් ගෙදර මෙහෙම නේද තියෙන්නේ ගෙදර ගස් මෙච්චරක් තියෙනව නේද මේ වගේ දෙයක් ගෙදර වුණා නේද මේ වගේ කාරණාවකට නේද ආවේ කියලා අපිට වෙච්ච දෙයක්ම කිව්වොත් එයා අපේ අස්පනා පිටම තියනවා නේද සාත්‍රකාරය කියපු දේ මනාකොට කිව්වා කියලා. ඒ වගේ බණ අහනවා කියන එකත් මොකද්ද? හරියට සාත්‍රයක් බොන්න ගියා වගේ. මේ පෙන්නන කරුණු ටික තමන් තුළින්ම විද්‍යමාන වෙනවා දකිනකොට සුවක්ඛාතෝ භගවතා ධම්ම බුදුරජාණන් වහන්සේ මනාකොට මේ ධර්මයේ දේශනා කළා තියෙනවා.
කල නොයමාම මේ පාක දෙනවා. මෙහෙ එන්න මෙහෙ ඇවිල්ලා බලන්න කියලා ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් කියන ಗುಣ ටික අපිට පේනවා. ඒ නිසා අපි හැමදාම සසරෙදි නොදැක්ක නමුත් අපි තුල හැමදාම පවතුන අපේ මේ ජීවිතයේ ඇත්ත කතාවයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. තවත් ඇත්ත කතාවක් මේ කියන්නේ අපේ ජීවිතේ. උඹලට වෙලා තියෙන්නේ මෙන්න මේකයි කියන එක. ලෝකේ තියෙන දුකක් සිහි කරන්න එපා. Tamanට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක කියලා යමක් තියෙනවා නම් ඕගොල්ලන්ට යම් තාක් දුක තියෙනවා නම් යම් තාක් දුකේ ප්‍රභේද. ඒ දුක ඇතිවෙච්ච හේතුව මෙන්න මේකයි. මේ හේතුව නැති වුණොත් දුක නැති වෙනවා. ওই දුක නැති කරන්න පුළුවන් ප්‍රතිපදාව මෙන්න මේකයි කියන කාරණාවයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඒ පණිවිඩයයි මේ දර්ශනය තුල තියෙන්නේ. ඒ නිසා මේ කියන කාරණාව හොඳින්ම අහන්න. බුදුරජාණන් වහන්සේ මම දේශනා කළ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා කලේ හැමදාම ලෝකෙ පවතින ලෝකේට නොපෙනෙන ඇත්ත අවබෝධ කරගෙන දේශනා කළා කියලා. ඒ ඇත්ත ලෝකේ තථාගත උපාදෝ අනුපාදෝ තථාගතයන් වහන්සේ උපන් කල්ලිත් නූපන් කල්ලිත් ඒවන් ධම්මතා ධම්ම නියාමතා ධම්මටිතිතා මෙසේ වූ ධර්ම නියාමතාවයක් ධර්මයේ පැවැත්මක් ධර්ම ස්වභාවයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක එක එක පරියායන්ගෙන් ක්‍රම වලින් පෙන්වන්න පුළුවන්. අන්නේ ඒ ඇත්තට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨිය. ඒක අපි එක පැත්තකින් ගත්තොත් ඒ ඇත්තට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය පෙන්වන්නේ මෙන්න මේ තථාගතයන් වහන්සේ ඇති කල්ලි නැති කල්ලි ලෝකේ පවතින සැබෑම ඇත්ත. අනිත්‍ය බව දුක් බව අනාත්ම බව. හැබැයි මෙහෙම කාරණාවක් තියෙනවා. අද අපිත් අනිත්‍යයක් දන්නවා. අපිත් දුකක් දන්නවා. මේ ලෝකේ හැමෝම අනාත්මයක් දන්නවා. ඊට වඩා මේක වෙනස්. ලෝකයා නিত্য සංඥාව ඇතුලේ අනිත්‍යයක් දකින්නේ. ආත්ම සංඥාව ඇතුලේ අනාත්මයක් කතා කරන්නේ. සුඛ සංඥාව ඇතුලේ දුක්ඛ සංඥාවක් ගැන දුකේ පැවැත්මක් ගැන කතා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිලක්ෂණය මේ ශාසනයට විතරමයි යයිති. මේ බුද්ධ ශාසනයෙන් පරිබාහිර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වෙන ශාසනයක නැහැ. වෙන කිසිම තැනක නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ අකුරු 8කින් යුත් වචන 3ක් දේශනා කරන්න. අනිත්‍ය දුක්ඛ අනත කියලා. මෙන්න මේ අකුරු 8කින් යුක්ත වචන 3 අවබෝධ කරගත්තාම ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තා කියලා කියන්නේ චතුරාර්ය සත්‍යයට තව නමක්. චතුරාර්ය සත්‍යයට තව නමක් ත්‍රිලක්ෂණය අවබෝධ වුණා කියන එක. මේ ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම බව අවබෝධ වුණොත් එයා හොඳට චතුරාර්ය සත්‍ය දන්න කෙනෙක්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙකුටයි ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්ත කෙනෙක් කියලා කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය නොකිය චතුරාර්ය සත්‍යයට වෙන අනවර්ථ නාමයක් මොකද්ද? ත්‍රිලක්ෂණය අවබෝධය කියන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධයට අනවර්ථ නාමයක් ත්‍රිලක්ෂණ අවබෝධය කියන එක. චතුරාර්ය සත්‍ය මේ ශාසනයෙන් බැහැර තියනවද? නෑනේ. එහෙනම් ත්‍රිලක්ෂණයත් එහෙමයි. හොඳයි. අපි බලමු කොහොමද මේ ත්‍රිලක්ෂණය අපි අවබෝධ කරගන්නේ. ඒ අවබෝධය තුළින් කොහොමද අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ කියලා අපි පොඩ්ඩක් මෙනෙහි කරලා බලමු. එතකොට අපිට තේරෙයි අපි අනිත්‍ය කියලා දුක කියලා අනාත්ම කියලා වචන ටිකක් කතා කළාට මේ වචන ටික මේ තරම් ගැඹුරකට විද්‍යමානයි නේද යනවා නේද කියලා අපිට තේරෙයි. එතකොට අපිට බොහොම පහසුයි මේ ත්‍රිලක්ෂණය තේරුම් ගත්ත කෙනාට ත්‍රිලක්ෂණය අවබෝධයට යන ප්‍රතිපදාව කියන එක උපදිනවා. එයාට ඒක කරන්නත් පහසුයි. හරි. එතකොට දැන් අපි
අද මේ උත්සාහවත් වෙන්නේ මොකක්ද? තව එක්තරා පරියායකින් තව එක්තරා ක්‍රමයකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. තව පැත්තෙන් කිව්වොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න. එතකොට කොහොමද අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වටහා ගන්න? අපි එක පරියායකින් ක්‍රමයකින් ඉස්සෙල්ලා කතා කරමු. කතා කරනකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි. අනාත්මයි කියන ස්වභාවය අපි ඉස්සෙල්ලා ගමු. අනාත්ම දේ අනිත්‍යයි, අනිත්‍ය දේ අනාත්මයි, අනිත්‍ය අනාත්ම දේ දුකයි. එකට තියෙන්නේ. එතකොට දුකයි කියන්න තියෙන ලක්ෂණය අනාත්ම නිසායි, අනාත්මයි කියන්න තියෙන ලක්ෂණය දුක නිසායි, අනාත්මයි දුකයි නිසායි අනිත්‍යයි කියන්නේ, අනිත්‍ය නිසායි අනාත්මයි දුකයි කියන්නේ. එකට ওই ධර්මතාව තියෙනවා. හරි. දැන් මම පහුගිය කාලේ බණ කිව්වම ඕගොල්ලෝ අහලා ඇති මේ දේශනාවල අපි හැමෝම සිනමා ශාලාවට ගිහලා චිත්‍රපටියක් බලන වෙලාව කියලා හිතමු. එතකොට චිත්‍රපටිය දිහා බලන්ද ඒකේ ඉදිරියෙන් තියෙන තිරේ මත දිස්වෙන රූප. ඒ රූප දිහා අපි බලන්නේ, අපි බලාගෙන ඉන්නේ, අපිට පෙනෙන්නේ සැබෑවටම. එහෙම නැත්තම් කෙනෙක් රූපවාහිනී තිරයක චිත්‍රපටියක් බලමින් ඉන්න වෙලාව කියලා හිතමු. දැන් මේ චිත්‍රපටිය බලන වෙලාවේදී එයාට ඒක බොරුවක් නෙමෙයි. එයා ඒක ඇතුළේ ඉන්නේ, ඒ සිද්ධිය ඇත්තමයි යාට. ඇත්තටම මිනිස්සු දුවනවා, මිනිස්සු පයින්නවා, මිනිස්සු අඬනවා, කෑ ගහනවා, මරනවා, කපනවා, කොටනවා. ඒ අරමුණු ටිකත් එක්ක ඒ ඉන්න මානසික මට්ටමට තමයි ලෝකෙ කියලා කියන්නේ. එයාට චුට්ටක්වත් මේ ඉදිරියෙන් තියෙන තිරයක්ය, වීදුරුවක්ය, ඕ කතාවල් හම්බ වෙන්නේ නැහැ. ඇත්තම කෙනෙක් එක්ක, ඇත්තම සිද්ධාන්තයක් එක්ක මනස ගනුදෙනු කරමින් ඉන්න වෙලාවක්, මානසික මට්ටම. එතකොට මෙහෙම චිත්‍රපටියක් බලමින් ඉන්න කෙනෙක් දිහා පැත්තක ඉඳලා කෙනෙක් බැලුවොත්, අපි කියමු චිත්‍රපටිය බලලා දැන් ඇත්තම වෙලා අඬ කඳුළු පෙරාගෙන තමයි දැන් බලන්නේ. ඒ සිද්ධිය තුල ඉන්න කෙනාට ඒ සිද්ධිය අරුමයක් නෙමෙයි, ඒක ඇත්ත වෙලා දැන් තියෙන්නේ. ඒකට තමයි ලෝකේ කිව්වේ. ලෝකේ ඉන්න කෙනාට ලෝකේ ඇත්ත පේන්නේ නැහැ කියලා කිව්වේ ඒකයි. හැමදාම පැවතුණු, හැමදාම පවතින, ඒත් එයා නොදකින ඇත්තක් තියෙනවා මේකේ. ඒක එයාට පේන්නේ නැහැ දැන් ටීවී එක බලන කෙනාට. ඕක පේන්නේ ටීවී එක දිහා බලලා ඒක ඇතුලේ මිනිහෙක් මැරිලා, පොඩි ළමයෙක් මරලා, මොකක් හරි සිද්ධියකට අඬන කෙනෙක් ගැන. පැත්තක ඉඳලා විචාරශීලී මනසකින් කෙනෙක් බලාගෙන හිටියොත් අපිට තේරෙයි ප්‍රධාන වශයෙන් ධර්මතා රාශියක්. මොකක්ද? ටීවී එකේ වීදුරුවේ මත, ස්ක්‍රීන් එක මත පතිත වෙන සත්ව පුද්ගල නොවන අනාත්ම රූපයක් ඇස් ඉදිරිපිට තියාගෙන තනියම කෙනෙක් පුද්ගලයෙකුට යමක් වුණා කියලා අඬන පුද්ගලයෙක් ගැන සිද්ධාන්තයක් අපිට හසු වෙන්නේ නේද? මොකද එයාට හොඳට තේරෙනවා පැත්තක ඉන්න කෙනාට, ওই සිද්ධිය ඇත්ත වෙන්න කලින් බලපු කෙනාටයි තේරෙන්නේ ටීවී එකේ තියෙන වීදුරුව මත පතිත වෙච්ච රූපේ කෙනෙක් නෙවෙයි කියන එකත් එයාට තේරෙනවා. ඒ බඳු රූපය කෙනෙක් පුද්ගලයෙක් කියන අදහසින්
දුක් විඳින මේ පුද්ගලයාත් පේනවා අපිට නෑ. ලෝකේ තියෙන ධර්මතා ඒ කියන්නේ මේ ටීවී එකේ තියෙන රූපෙත් පේනවා. ඒ රූපේ කෙනෙකුට පුද්ගලයෙකුට දෙයක් වුණා කියලා හිතාගෙන අඬන කෙනෙකුත් පේනවා අපිට. එතකොට චිත්‍රපටයක නම් අපිට පේනවා තිරයක් තියෙනවා. තිරේ පැත්තේ තිරේ මත පතිත වෙන අනාත්ම රූප ඡායා ටිකක් ඇත්ත කරගෙන අඬන වැළපෙන කෙනෙක් නේද? එතකොට ওই සිද්ධිය අපිට පෙනෙන්නේ ඒ සිද්ධියෙන් පරිබාහිර වෙලා පරිබාහිරව මනස තියාගෙන බලන කෙනාට. සිද්ධිය තුල ඉන්න කෙනාට ඒ සිද්ධිය ඇත්ත මිසක එයාට ඕකේ අනිත්‍ය දුක්ඛ අනාත්මයක් පේන්නේ නැහැ. එතකොට දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ වගේ අරමුණකදී ටීවී එකේ පතිත වෙන රූපේ පැත්තටයි තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් ලෝකයේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පෙන්වුවේ මේ ටීවී එකේ පතිත වෙන රූපේ පැත්තටයි. වෙන මේ මානසික સિદ્ધාන්ත ටිකට නෙමෙයි. නැත්තම් සිනමා ශාලාවේ තිරේ මත පතිත වෙන වර්ණ සටහනට නැත්තම් ඒ පෙනෙන රූප ටික තියෙනවනේ. අන්නේ රූප ටිකටයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පෙන්වන්නේ. රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි. නමුත් රූපී ඇත්ත ඇති හැටි අනාත්ම බව බලන්න කවුරුවත් සසරදී අපිට උගන්වලා නැහැ. උගන්වපු සත්පුරුෂයෝ නැහැ. උගන්වලා තිබුණේ හැමදාම ඒ රූපේ දකිනකොට ආත්ම විදියට කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවා කියලා බලණ්ඩයි, සිහි කරණ්ඩයි. ඒ අවිද්‍යා ආශ්‍රවයන්ගේ ප්‍රතිඵලයක් හැටියට අනාත්ම රූපී ඇස් ඉදිරිපිටට එනකොටම ආත්ම සංඥාව තමන්ගේ සිතේ යෙදෙනවා. නිට්ටය සංඥාව තමන්ගේ සිතේ යෙදෙනවා. සැප සංඥාව තමන්ගේ සිතේ යෙදෙනවා. සුභ සංඥාව තමන්ගේ සිතේ යෙදෙනවා. ඊට පස්සේ මේ නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියන ගති හතර ඇස් ඉදිරි පිටට රූප හම්බ වෙන රූපේ ස්වභාවය මොකද්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි. ත්‍රිලක්ෂණයෙන් විතරක්ම කතා කරන්නේ සුභයි කියන ධර්මතාවය හැම තැනටම විද්‍යමාන නැහැ. බ්‍රහ්ම ලෝකයක පවා විද්‍යමානයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ධර්මතාවය. ඒ නිසායි නමුත් අපේ මට්ටමේ ඉඳලා ගත්තාම මේ සුභයි කියන විපල්ලාසය එනවා. ඒක එක එක පරයයන්ගේ දත යුතුයි. නමුත් ධර්මතා හතරම අයිති විශේෂයෙන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කිව්වේ ටීවී එකේ පෙනෙන සිනමා ශාලාවේ තිරේ මත දිස්වෙච්ච රූපේ පැත්තටයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කිව්වේ. ඒ අනිත්‍යයේ අනවබෝධය දුකේ අනවබෝධය අනාත්මේ අනවබෝධය නිසා නැත්නම් අවිද්‍යාව නිසා ඒ ඌදී ඌ හැටි නොදකිනකොට අපි තුල කෙනාගේ මනස තුල නැත්තම් ඊට සමගාමීව උපදින මනෝ විඥාණය තුල සිත තුල යෙදෙනවා ආත්ම සංඥාව, නිත්‍ය සංඥාව, සුභ සංඥාව, සැප සංඥාව. ඕක හිතේ යෙදෙන මට්ටම් තුනක් තියෙනවා. සංඥා චිත්ත දිට්ඨි කියලා. ඒකත් මම පැහැදිලි කරලා දෙන්නම්. නමුත් හොඳට තේරුම් ගන්න ඕනේ රූපයේ ස්වභාවය අනාත්මයි. අනාත්ම රූපයේ දකිනකොටම ආත්ම සංඥාවක් අපි තුල පුද්ගලික සත්වයේ කියන හැඟීමක් ආත්ම සංඥාවක් අපි තුල උපදිනවා.
මේ ආත්ම සංඥාවට විපල්ලාස කියලා කියන්නේ තේරුණා නේද? කිසිම වෙලාවක ආත්ම සංඥාවට විපල්ලාස කියන්නේ ඒක කෙලෙසයක්. ඒක නැති කළ හැකියි. නමුත් මේ ආත්ම සංඥාවෙන් අපි රූපේ දිහා බැලුවොත් ආත්මයි කියලා. රූපය ආත්මයි කියලා දකින්නකම විපල්ලාසයක්. තේරුණා? සංඥාව විපරිතයි. ටීවී එකේ තිබුණේ අනාත්ම රූපයක්. රූපේ දකිනකොට තමන් තුල ආත්ම සංඥාවක් පහළ වුණා. එයා තේරුම් ගත්තා නම් මේ රූපය නිසා ආත්ම සංඥාවක් පහළ වුණා කියලා. මේ ආත්ම සංඥාව ගෙවා ගන්න යම් ක්‍රමයක් කළට හැකියි. නමුත් ඒක පේන්නේ ඊට පස්සේ මෙයා තමන් තුල පහළ වෙච්ච ආත්ම සංඥාව පරිහරණය කරනවා. ඒ කියන්නේ මේ ආත්ම සංඥාවෙන් අනාත්ම රූපයේ පැත්ත බැලුවාම එයාට රූපය ආත්ම වෙලා පෙනෙන්නේ. පුද්ගලයෙක් වෙලා පෙනෙන්නේ. ඊට පස්සේ පුද්ගලයෙක් වූ රූපයට කැමති. ඒ පුද්ගලයා හැටියට පෙවුනහම පුද්ගලයා සංකප්පයේ මත නානත්වයකට යනවා. ඒ පුද්ගලයා මගේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, අයියා වෙන්න පුළුවන්, සහෝදරය වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇති වෙන්නේ වෙන කතාවක්. ඊට පස්සේ අයියට ආදරේ, තාත්තට ආදරේ, අම්මට ආදරේ කියලා අපි අරමුණු මත බැඳුනහම අනාත්ම රූපය අරඹය ආත්ම සංඥාවක් යෙදිලා ආත්ම සංඥාවෙන් අනාත්ම රූපේ දිහා බැලුවාම දැන් අනාත්ම රූපේ වහගෙන අපේ දෘෂ්ටිය තියෙන්නේ ආත්ම සංඥාවෙන්. අපි ආත්මයි කියලා රූපේ දිහා බැලුවට රූපේ අනාත්ම ගතිය ප්‍රකට කරනවා හැම වෙලාවෙම. එතකොට ආත්මයි කියලා හිතාගෙන ඉන්න අපිට රිදෙනවා, දුක එනවා. ඒ දුක තුල තියෙනවා මව්මල දුක, පියාමල දුක, සහෝදරය සහෝදරි ප්‍රිය විප්‍රයෝග දුක්ඛය, අප්‍රිය සංපයෝග දුක්ඛය, හිතන බලාපොරොත්තුෙන් දෙන නොලැබීමේ දුක්. තේරුණා නේද? බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ලෝකෙට රූපය අනාත්මයි, අනාත්ම රූපී අනවබෝධය නිසා ආත්ම සංඥාවක් යෙදෙන හැටි, ආත්ම සංඥාවෙන් යුක්තව රූපය ආත්මයි කියලා බලනකොට ඒ වැරදි දැක්ම නිසා දුක ආපු හැටි, දුක පෙන්නවා. දුකට හේතුව පෙන්නවා. මොකද්ද දුකට හේතුව? දැන් ටීවී එකේ තියෙන රූපෙද අපිට මව්මල දුක, පියාමල දුක, සහෝදරයාමල දුක හෝ පුද්ගලයේ සත්‍යයක් මල දුක ගෙනත් දුන්නේ ටීවී එකේ තියෙන රූපෙද? නෑ. එහෙනම් ඒ පුද්ගලයේ ලෙඩවීම, මහලු වීම නිසා ආපු දුක් ටික ගෙනත් දුන්නේ ඒ රූපය ඇස් ඉදිරි පිටට එනකොටම හිතේ යෙදුණු ආත්ම සංඥාව නෙමෙයිද කියලා බලන්න, කෙලස් ටික නෙමෙයිද කියලා බලන්න. මේ කෙලස් ටිකෙන් පුද්ගලයෙක් කියලා බලපු හින්දා නෙමෙයිද අනාත්ම රූපේ අනාත්ම ගතිය ප්‍රකට කරමින් වෙනස් වෙනකොට මට දුක ආවේ. එතකොට දුකට හේතුව හැටියට හම්බ වෙන්නේ කෙලින්ම මොකද්ද? ආත්ම සංඥාව. මේ දුක ඇති කරන හේතු ටික එක එක පర్యాయයෙන් නම් කළ හැකි කියලා මම කියවනේ සමුදය සත්‍ය. දැන් මෙතනදී සමුදය සත්‍ය නම් කරන්නේ ආත්ම සංඥාව, නිත්‍ය සංඥාව, සුභ සංඥාව, සුඛ සංඥාව කියන ටිකෙන් තමයි චතුරාර්ය සත්‍ය, සමුදය සත්‍ය නියෝජනය වෙන්නේ මෙන්න මේ ගති ටිකෙන්. තේරුණා නේද? එතකොට එයා දැන් හොඳට දන්නවා රූපය අනාත්මයි කියලා දැකපු හින්දායි දැක්කේ කෙනෙක් දුක් විඳින දුක ඇති කරපු හේතු ටික හම්බ වෙන්නේ එතකොටයි. රූපය අනාත්මයි නම් අනාත්ම ඌදී අනාත්මයි කියලා නොදකින්න කම නිසා ආත්මයි කියන හැඟීමක් Taman තුල උපදිනවා. තාම ගෙවා ගන්න පුළුවන් මට්ටම. මෙහෙම හැඟීමක් ඇති වුණොත් Tamanට දුක එන්නේ නැහැ. ඊට පස්සේ මේ හැඟීමෙන් රූපය ආත්මයි, වේදනාව ආත්මයි, සංඥාව ආත්මයි, සංකාරය ආත්මයි, විඥානය ආත්මයි කියලා, ඇහැ ආත්මයි, රූපය ආත්මයි, කන ආත්මයි, ශබ්දය ආත්මයි කියලා ගත්තොත් ප්‍රපංචයි. වැරදි. දුක එනවම කෙනෙක් කියලා ගත්තොත් එතකොට ඔන්න
කෙනෙක් පුද්ගලයෙක් ලෙඩවීම මහලු වීම නිසා තමන් කැමති ආකාරයට නොසිටීම නිසා වෙනස් වීම නිසා අපිට දුකක් ආවනම් දුකට හේතු ටික හැටියට හම්බුණා මොකද්ද? ආත්ම සංඥාව. එතකොට මේ දුකයි සමුදයයි දෙක ලෝකයා දකින සිද්ධියෙන් සම්පූර්ණ වෙනස්. පුබ්බේ අනුසුතේසු ධම්මේසු. පෙර නොයසු විරුද්ධ ධර්මයක් යට පහළ වෙනවා දුක ගැන. මෙච්චර කාලය ලෝකෙ තුල දුක දැක්කේ අපි ටීවී එකේ තුලින්නේ. ටීවී එකේ තියෙන රූප ටිකයි දුක. දුකට හේතුව ඒ රූපේ හිම වෙච්ච එකයි. මේ දැක්කේ නේද? නමුත් දැන් තේරුණා යම් දුකක් තියෙනවා නම් දුකට හේතුව මෙන්න මේ ආත්ම සංඥාව කියලා. මේ ආත්ම සංඥාව නැති වුණොත් නැති කළොත් සත්ත්ව පුද්ගල භාවයෙන් එන දුකද නැති වෙනවා කියලා පෙන්වනවා. මේ සමුදය දුරු කිරීම නිරෝධයයි කියලා පෙන්වන්නේ. මේ කෙලෙස් ටික නැති වෙච්ච දවසට නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියන මේ ගති ටික නැති වෙච්ච දවසට ලෝකයා විඳින දුක් ටිකෙන් මිදිලා ඇති. මිදිලා. ඊට පස්සේ එහෙනම් ප්‍රතිපදාව හම්බ වෙනවා මොකද්ද? රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියන එක පෙන්න රූපය නිට්ටයයි සැපයි ආත්මයි කියන හැඟීම ගෙවිය යුතුයි. නිට්ටයයි සැපයි ආත්මයි කියන මේ ගතිය මොනම විදිහකට රූපයකට නොනැමිය යුතුයි. සර්පයේ කටට ඇඟිල්ලක් දැම්මොත් ඌ දෂ්ට කිරීම නිසා මරණය හෝ මරණ හා සමාන දුකකට නම්පත් වෙයි. එච්චරයි. අපායන්නේ. රූපය නිට්ටයයි කියලා බලන මේ බැල්ම තුල කල්ප ගණනක සසර දුක තියෙනවා. ඒක හොඳට මතක තබා ගන්න ඕනේ. යෝ රූපං කාමේති සෝ දුක්ඛං කාමේති යෝ දුක්ඛං කාමේති සෝ රූපං කාමේති. යමෙක් රූපයට කැමති දෙය දුකට කැමති, යමෙක් දුකට කැමති දෙය රූපයට කැමති කියලා කිව්වේ ඒ නිසායි. ලෝකේ අපි රූපයකට කැමති වෙන්නේ නිට්ටයයි සැපයි ආත්මයි කියන සුභයි කියන මෙන්න මේ සංකල්ප ටිකකින්. මේ ගති ටික නැති වුණොත් රූපේ පැත්තට නැමෙන්න අපිට මාධ්‍යයක් නැහැ. අද මේ රූපය අරබය කුමන ආකාරයක හෝ ලෝකයා ජීවත් වෙන දකින ආකාරයට ඕගොල්ලෝ පෙනෙන රූපයක ගනුදෙනු කරන තාක්, ඇහෙන ශබ්දයක ගනුදෙනු කරන තාක් අරමුණ පාසාම දුක උපදින්නේ. වර්තමානයේ අනාත්ම වෙන්න පුළුවන්, වර්තමානයේ උපේක්ෂා සහගත වෙන්න පුළුවන්. නමුත් වර්තමාන උපේක්ෂාව අතීත ඊට පැමිණිලා ජරා මරණ දුක ගැන දෙනවා කියන එක මතක තබා ගන්න ඕනේ. විතක වර්තමානයේම දුක වෙන්න පුළුවන්. විතක මේ දුක අනාගතෙන් හොගෙන දෙන්න පුළුවන්. අපි නිකමට කිව්වොත් දැන් මේ පේන අරමුණ ආරම්භය මේ ස්වාමීන් වහන්සේ ආරම්භය මම බලනකොට දැන් මේ රූපය අනාත්මයි ආත්ම සංඥා වේදිලා මම දන්නේ. නමුත් මම කෙනෙක් කියලා මේ රූපය දිහා බැලුවේ. නමුත් මං කෙනාට දැන් කැමතිත් නැහැ අකමැතිත් නැහැ. උපේක්ෂා බවක් තියෙන්නේ. නමුත් උපේක්ෂාව තුළ මේ පැවති මෝහය මට අතීතය කියන තැනකදී අනාගතය කියන තැනට යනකොට වර්තමානයේ අතීතයක් වෙලා මට දුක ගෙන දෙනවා. යම් දවසකදී මේ අරමුණම අනේ ප්‍රේමරත්න හඳුව අපවත් වුණානේ, ප්‍රේමරත්න හඳුව ලෙඩ වුණානේ කියන තැනකින් මට දුක ගෙනත් දෙන්නේ නැති වෙයිද? ගෙනත් වෙනවා. වර්තමානයේ උපේක්ෂා සහගත වුණාට දුක කියන එක තැවරිලාමයි තියෙන්නේ. ඒකයි මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන එකම පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. දුක තියෙන නිසා නෙමෙයි, දුකෙන් මිදෙන්න නොමිදෙන නිසා. හරි. දැන් එතකොට මෙන්න මේ කෙනෙක් අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව අපි උදාහරණයක් ඇටියට ගත්තොත් සතිපට්ඨානේ කායගත සතිය වඩනව නේද අපි? හොඳට බලන්න කායගත සතිය වඩනවා කියලා අපි මොකද්ද කරන්නේ කියලා? ඒ රූපයේ තියෙන අනාත්ම බව ප්‍රකට කරගන්න නෙමෙයිද මේ උත්සාහවත් වෙන්නේ. කේස් ලොම් නිය දත් හම්මස් කියලා කොටස් එක එක නේද බලන්නේ අපි.
කන බොන ආහාරයෙන් හැදෙන්නේ කියලා නේද බලන්නේ. ඇයි මේ රූපේ අනාත්ම ස්වභාවය ඔප්පු කරගන්න අපි මේ හදන්නේ? එයා චතුරාර්ය සත්‍ය අහගත්ත තේනේ. ඒ හින්දායි. එයා දන්නවා මේ අනාත්ම ස්වභාවය පෙන්වන්න උත්සාහවත් නොවන හැම වෙලාවකම ආත්ම සංඥාව සිටේ යෙදිලා ආත්ම සංඥාවේ මේ රූපෙ දිහා කෙනෙක් පුද්ගලෙක් කියලා පෙන්වලා දුක නිර්මාණය කළා. දුක ඇතිවෙච්ච හැටිත් එයා දන්න හින්දා මේ රූපය ආරම්භය පෙනෙන ආත්ම සංඥාව ගෙවාගත්තු දුකෙන් මිදෙන්න පුළුවන් දුක නිරුද්ධ වෙනවා කියලා දුකේ නිරෝධය දන්න නිසායි. මෙයා මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ හැටියට මේ කායගත සතිය වඩන්නේ. තේරෙනවද? කෙනෙක් මොනවා හරි දෙයක් කරනවා නම් කරන්න ඒක හේතුවක් තියෙන්න බෑ නේද? ඇයි කායගත සතිය අපි මේ විදිහට පෙන්න වඩන්නේ? ඒ කියන්නේ රූපයේ සත්ව පුද්ගල නොවන බව ඔප්පු කර පෙන්න අනාත්ම ස්වභාවය ඔප්පු කරවන්න හදන්නේ, පෙන්වන්න හදන්නේ, නැවත තවුරු කරවන්න හදන්නේ ඇයි? කියන හේතුවක් තියෙන්න ඕනේ. එතකොට ඒක උත්තරයක්. ඒ කියන්නේ කල්යාණ මිත්‍රස්මෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් එයා දුකාවේ ආත්ම සංඥාව කියන කමත් ආත්ම සංඥාව දුරුණු දුක නිරුද්ධ වෙනවා කියන එකත් ඒ ආත්ම සංඥාව ගෙවන්න අනාත්ම සංඥාව පිහිටන්න කියන එකත් අහගත්ත කෙනෙක් ප්‍රතිපදාවත් එක්ක අහගත්ත කෙනෙක් නිසයි ප්‍රතිපදාව පුරන්නේ. එහෙම නැතුව ඔය ටික අහන්න නැතුව අපි කායගත සතිය රැ එළි වෙනකන් ජීවිතේ පුරාවට වැඩුවා. අපි මේක කරන්නේ මොකක් සඳහාද කියන නුවණ නැති නිසා කරන වෙලාවට සිහිය තියෙනවා අනිත් වෙලාවේදී ආපහු බලන්නේ අපි ආත්ම සංඥාවෙන්නේ. මොකද මේ වැරද්දයි අතහැර ගන්න ඕනේ කියන එක පන්න එන්නේ හැම වෙලෙම. කරන වෙලාවේදී අරක කළාට ආපහු අතහැරපු ගමන් මොකද කරන්නේ? මෙහෙම බලන එකම දෝෂයක්. මේ දුක කියන එක නිර්මාණුනේ මේ වැරදි දර්ශනයටයි. මිච්ඡා දිට්ඨි. දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව තව පැත්තකින් ගත්තාම ආරම්භකම කාරණාවක මිච්ඡා දිට්ඨි වැරදි දැකීම කියන එක. මේ බලන ක්‍රමය වැරදි. මේ ක්‍රමය යතුරුදහම් වෙන්න ඕනේ. ඇහැ නෙමෙයි දෝෂේ. ඇස් ඉදිරියට ආපු ටීවී එකේ තියෙන රූපෙත් නෙමෙයි දෝෂේ. ඔය දෙන්න දකින්න චක්කු විඥානය නෙමෙයි දෝෂේ. ඒ නිසා ස්පර්ශයෙන් උපදින වේදනා සංඥා ටිකෙත් නෙමෙයි දෝෂේ. ඔය ඇත්ත නොදන්නාකම නිසා සිතේ ඇතිවෙන ගතියක් තියෙනවා ඒ ගතියෙත් නෙමෙයි දෝෂේ. ඒ ගතියෙන් මේ ගතිය දෝෂෙ වෙන්නේ ඔය ගතිය තිබුණොත් ඔය ගතිය පාවිච්චි නොකර ඉන්නේ. අපි ගාව තියෙන දෙයක් නේ අපි පාවිච්චි කරන්නේ නේද? අපි ගාව ඛණ්ඩ බොණ්ඩ ජීවත් වෙන්න වටපිටාවේ තියෙන දෙයක්ම ඛණ්ඩ බොණ්ඩ ගෙදර තියෙන දෙයක්ම අතේපයි තියෙන දෙයක්ම පරිහරණය කරන්න වෙනා මිසක නැති දෙයක් පරිහරණය කළ හැකිද? අපිට ජීවත් වෙන්නත් ඕනේ. ජීවත් වෙන්න අපි ගාව ලැබෙන්නේම මේක දකිනකොට නිත්‍ය සැප ආත්මයි කියන මට්ටම් නම් ඊට පස්සේ මම රූපයක් බලන සද්දයක් අහනවා කියන එක පරිහරණය කරන්න මට තියෙන එක මාධ්‍ය මොකද්ද මං ගාව තියෙන ටික. ඒ කියන්නේ දුක ඇති වෙන හේතු ටිකමයි ලෝකෙට තියෙන්නේ. ලෝකයේ දිවි පැවැත්ම කියන්නේම දුක ඇති වෙන විදිහටම ජීවත් වෙන එක ප්‍රතිඵලයේ දුකමයි. ඊට පස්සේ දරුවා මරුණා, දරුවා ලෙඩ වුණා, පිළිකාවක් හැදුනා, අන්තභාගය හැදුනා, අනේ මෙච්චර ණයයි, ණය ගත්ත මිනිස්සු බයිනවා, ගහනවා කියලා මේ දුක් ටික තමයි මේ ලෝකේ එකම කතාව මේ තියෙන්නේ. ওই ප්‍රශ්න ටිකමයි මේ ප්‍රශ්නේ. ඔය ඔක්කොම ටික නිර්මාණය වෙන විදිහටයි මේ ඉඳලා තියෙන්නේ. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ බණ භාවනා කරන කෙනෙක් වුණා විශේෂයෙන්ම සතිපට්ඨාන වඩන කෙනෙක් වුණාම එයා දුක දැකලා දුක ඇති වෙන හේතුව දැකලා හේතුව නැති වුණු දුක නැති වෙනවා කියලා දැකලා ඒ දුක් නැති වෙන තැනට පැමිණෙන්නයි මෙන්න මේ විදිහට බලන්න තියෙන්නේ කියන කාරණාව පෙන්නනවා. යම් වෙලාවක රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන අවබෝධය සම්පූර්ණ වෙච්ච දවසට රූපය දකිනකොටම රූපය අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියන නුවණින් ගටිත විඥාණයම යෙදෙන්නේ සිටේ. ඒ සිතෙන් බලනකොට ආපහු රූපේ පැත්තට අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාවෙන් පරිහරණය කරනකොට එයාට ලෝකයේ විඳින දුක නිර්මාණය වෙලා නැහැ.
ලෝකයේ හැමදාම පැවතුණු හැමදාම පවතින ඌදී ඌ විදිහට දකින ඒ දැක්මට කියන සම්මා දිට්ඨිය. ඒ දැකීමටයි කියන්නේ මෙහෙම බලන කමට පෙනෙන දවසක් එනවා. සම්මා දිට්ඨිය කියනවා. ඒ සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙනකොට දුක ඇති කරපු හේතු ටික ගෙවිලා. නිට්ටය සපය ආත්මය කියන හේතු ටික ගෙවිලා. ඒ හේතු ටික ගෙවුනහම දුක කියන එක නිරුද්ධ වෙලා. හොඳට මතක තබා ගන්න විශාල වෙනසක් තියෙනවා. ලෝකේ කිව්වේ ටීවී එකේ ස්ක්‍රීන් එක ඇතුලේ මිනිස්සු දකින මානසික මට්ටමට. චිත්‍රපටි තිරේ ඇතුලේ මිනිස්සු සත්‍යය දකින මානසික මට්ටමටයි ලෝකේ කියලා කිව්වේ. ටීවී එකේ තිරේ ඇතුලේ ස්ක්‍රීන් එක ඇතුලේ සිනමා ශාලාවේ තිරේ ඇතුලේ ඉන්න මිනිස්සු ලෙඩවීම දුක් වීම මැරීම නිසා එන දුකටයි ලෝකයේ දුක කියලා කිව්වේ. ඒක එයාට ඇත්තක් මිසක වෙන දුක එන්න හේතු නැහැ. හේතු දන්නෙත් නැහැ වෙන තැනකුත් නැහැ. එච්චරමයි දුක. ඒ වගේ පෙනෙන ඇහැට පෙනෙන රූප ආයතනේ සත්‍ය පුද්ගලය දකින මේ මානසික මට්ටමටයි ලෝකේ කියලා කියන්නේ. ටීවී එක ඇතුලේ මිනිස්සු දකින මානසික මට්ටමත් චිත්‍රපටයක දර්ශන තිරේ පැත්තේ ඒ තිර රෙද්ද පැත්තේ මිනිස්සු පුද්ගලයෝ තිරේ ඇතුලේ දකින මානසික මට්ටමත් ඇස් ඉදිරිපිටට පෙනෙන මේ රූප ඇතුලේ රූප ටිකේ පුද්ගලයෙක් කෙනෙක් කියලා දකින මානසික මට්ටමත් අතර වෙනසක් නැහැ. ඉදිරියෙන් තියෙන රූපේ ඇත්ත වෙලා ඉදිරියෙන් තියෙන කෙනෙක් එක්ක කතා කරන මේ මානසික මට්ටමටයි ලෝකෙ කියලා කිව්වේ. ටීවී එකේ කෙනෙක් බලන රූපය ඇත්ත වෙලා ගනුදෙනු කරනවා කියලා කිව්වේ. මට දැන් මේ ඇත්තමයි මේක. මට දැන් බොරුවක් කියලා හිතෙන්නේ නැහැ මේක. මේ පෙනෙන රූපෙත් එක්ක ගනුදෙනු කරන එක, මේ කෙනෙක් කියලා හිතන එක, කෙනෙක් කියලා බලන එක, කෙනෙකුට යමක් කියන එක, කෙනා කියන දේ අහන එක, හොඳ දෙයක් නරක දෙයක් ඇනුම් බැනුම් එක ගනුදෙනු කරන මේ මානසික මට්ටමට ඇහෙනකොට ඇහෙන දේත් එක්ක මේ ගනුදෙනු කරන මේ මානසික මට්ටමටයි ලෝකෙ කිව්වේ. ටීවී එක බලන කෙනා ඒ අවස්ථාවට ඒක ඇත්ත වෙලා වගේ. සිනමා ශාලාවේ චිත්‍රපටිය බලනකොට බලන කෙනාට ඒක ඇත්තම බලනවා වගේ. එයාට මේක බොරු නෑ. ඒ වගේ මේ දැන් ගනුදෙනු කරන මේ මනසට පෙනෙන රූපයත් එක්ක ඉදිරියෙන් අය ඉන්නවා. ඉදිරියෙන් බන අහන අය ඉන්නවා. බන කියන කෙනෙක් ඉන්නවා කියලා මේ ගනුදෙනු කරන මේ මානසික මට්ටමටයි ලෝකෙ කිව්වේ. මෙන්න මෙහෙම ගනුදෙනු කරනකොට ටීවී එක කෙනෙක් බලබලා ඉන්නකොට පැත්තක වෙලා ඉන්න කෙනාට පෙනෙනවා නේ රූපය අනාත්මයි අනාත්ම රූපය ආරම්භය ආත්ම සංඥායි දුක් විඳින හැටි. මෙහෙම ගනුදෙනු කරගෙන රූපයත් එක්ක මෙහෙම ගනුදෙනු කරන අපි ගනුදෙනු කරනකොට ඒ අපි දිහා පැත්තක ඉඳලා බුදුරජාන් වහන්සේ දකින්නකොට දැකපු දර්ශනයයි බුදුරජාන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. අපේ ඇස් ඉදිරි පිටට ඇවිල්ලා තියෙන රූපය දර්ශන තිරේ වගේ මේ රූප පැත්තට කියන්නේ අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම රූපයක් තියෙන්නේ. ඔය රූපය දකින්නවත් එක්කම අපේ සිතේ යෙදෙන ආත්ම සංඥාවක්. මේ ආත්ම සංඥාවෙන් අපි රූපේ පැත්තට නැඹුරු වුණාම හිතේ පහළ වෙන ආත්මය කියන ගතිය රූපේ පැත්තට බැහැලුවාම අපිට දැන් රූපේ පැත්ත ආත්මයි වගේ පෙනෙන්නේ. රූපේ පැත්ත ආත්මයි වගේ පෙනෙන්නේ. අපි ආත්ම විදිහට දකින්න මේ පුද්ගලයෝ අපි ආත්ම විදිහට දැක්කට රූපයේ අනාත්ම ගතිය හැම වෙලාවෙම රූපය ප්‍රකට කරනවා. ඒක අනාත්ම දෙන්නේ මං ආත්ම සංඥාවෙන් වහගෙන ඉන්නේද? හොඳට මතක තියාගන්න මටයි ආත්ම විදිහට පෙනෙන්නේ. කෙනා කෙනාටයි ලෝකෙ තියෙන තමන්ටයි රූපේ මෙහෙම පෙනෙන්නේ. පෙනෙන දේ සත්‍යද අසත්‍යද අපි දන්නේ නැහැ. නමුත් අපිට මෙහෙම පෙනෙනවා. අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ එහෙමයි. ටීවී එකේ මෙහෙම දෙයක් පෙනෙනවා. කෙනාටනේ පෙනෙන්නේ. නමුත් පෙනෙන දේ මට මෙහෙම පෙනෙද්දී ওই පෙනෙනවා කියන සිද්ධිය පැත්තකින් බලන්න ගියොත් පෙනෙන්නේ වෙන සිද්ධියක්. අනාත්ම දේ ආත්මව බලාගෙන ඉන්න සිද්ධියක් හම්බ වෙන්නේ. ඒ වගේ මෙහෙම බලාගෙන ඉන්න සිද්ධිය දිහා බුදුරජාණන් වහන්සේ දැක්ක රූපය අනාත්මයි
ආත්ම සංඥාව කියනකොට ඒක ගොඩක් ගැඹුරට යනවා. මේ කෙනෙක් කියන හැඟීම ඉදිරියෙන් තියෙන රූපයේ කෙනෙක් කියන අදහසට කියන දිට්ඨි කියලා. ආත්ම දෘෂ්ටිය කියලා. කෙනෙක් කියලා දැනගන්න මට්ටමට කියනවා චිත්ත කියලා. ආත්ම සංඥාව චිත්ත මට්ටමේ තියෙනවා. අපේ දැනුම් පරාසයකින් ඔබ්බේ. අපේ දැනගැනිල්ලටත් ඔබ්බේ. මේ රූපය කෙනෙක් කියන සංඥාවම යෙදෙනවා අපිට. සංඥාව කියනකොට අපේ විඥාන මට්ටමට ඇවිල්ලාම නැහැ. දැනගැනීම මට්ටමට අදහස් මට්ටමට ඇවිල්ලාම නැහැ. මේ ආත්ම සංඥාව සංඥා මට්ටමට යෙදෙනකොට එතන අනුශය කියන ධර්මතාවය අනුශය වෙනවා. මේ ආත්ම සංඥාව චිත්ත විපල්ලාස කියලා චිත්ත මට්ටමට කියන්නේ අපි දන්නවා කෙනෙක් කියලා දන්නවා දැනගත්ත හැකි. ඒ මට්ටමට කියන පරිඋත්ථාන කියලා. එතකොට අපිට තේරෙන මට්ටමට ඇවිල්ලා. කෙනෙක් ගැන දැනගන්න මට්ටමට ඇවිල්ලා. හැබැයි දැනගත්තේ අපි අපේම හිතේ පිහිටි ආත්ම සංඥාවම දැනගෙන මිසක මේ අපේ දැනගැනීමට මේ රූපي සම්බන්ධ නැහැ. අපිට ආත්ම වශයෙන් දැනගන්න පුළුවන්කම තිබුණේ ආත්ම සංඥාවක් ඉස්සලා යෙදෙන්නේ අපේ දැනීමේ මට්ටමින් ඔබට ගිහිල්ලා මේ එච්චරට ගැඹුරුයි මේ කෙලෙසේ. ඊට පස්සේ දැනගන්න මට්ටමට එනකොට කියනවා ආත්ම සංඥාව චිත්ත මට්ටමේ චිත්ත විපල්ලාසය කියලා. ඊට පස්සේ අදහසක්ම තියෙනවා රූපේ කෙනෙක් කියන දිට්ඨි. මේ රූපං අත්තතෝ සමුනුපස්සති. සක්කාය දිට්ඨිය කියන මට්ටමට ඇවිල්ලා රූපී ආත්ම වශයෙන් දකිනවා. රූපමේවා මේ රූපේ ආත්ම වශයෙන් රූපය අසුරු කරගෙන ආත්ම වශයෙන් ආත්මය නිසා රූපය කියලා දිට්ඨි මට්ටමට එනවා. කෙලෙස් වශයෙන් ගත්තොත් සංඥා මට්ටම අනුශය වෙනවා නම් චිත්ත මට්ටම පරිඋත්ථානේ දිට්ඨියෙන් කියන්නේ මොකද වීතික්කමයි පුපුරලා යනවා. එතකොට කෙනා එක්ක කෙනෙකුට යමක් කියන්න අපි යනවා කියන්නේ කෙනෙක් එක්ක කරන්න යනවා කියලා කියන්නේ මේ කෙලෙස්සේ පුපුරා යමක් අපේ ආත්ම සංඥාව මෙච්චර දුරට ගිහිල්ලා මේ තියෙන්නේ. ඒකයි මේ කෙලෙස්සේ එච්චර ගැඹුරකට ගියේ හින්දායි අපිට මේක හොයාගන්න බැරි. ඒ කියන්නේ අපි දැනගන්නකොටම ආත්ම සංඥාවක් එදිලා ආත්ම සංඥාව මත පිහිටලා මේ දැනගැනලා තියෙන්නේ. දැනගන්න සිද්ධියවත් අයිති නෑ මේ පෙනෙන පැත්තට. මම මේ කතා කරන ටික ගැඹුරුයි. එතකොට මේ පෙනෙන රූපය ඇත්තම ඇත්ත වෙලා ලෝකේ ඇත්තම ඇත්ත වෙලා ජීවත් වෙන මානසික මට්ටමටයි කිව්වේ මොකද්ද? ලෝකේ කියලා. මේ ලෝකය ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක. දුකේ ඇතිවීම, දුකේ නැතිවීම නැති කරන ප්‍රතිපදාවක් බඹයක් වුණ ශරීරයෙන් පනවා වදාරන කියලා පෙන්වුවේ. දැන් ටීවී එකේ පැත්තේ තිබිලා ජරා මරණ පුද්ගලයෙක් ලෙඩවීම මහලුවීම මරණ නිසා අපි දුකක් හෝ වින්දද? නෑ. ඒ දුක තමන්මයි උපදවාගෙන තියෙන්නේ. දුකට හේතුවක් තමන් තුළමයි තිබිලා තියෙන්නේ. ඒ හේතුව නැති කිරීමත් තමන් තුළමයි තිබිලා තියෙන්නේ. ඒකට යන ප්‍රතිපදාව කරන්න ඕනේ අනිත්‍ය සංඥාවෙන් බලන එක කරන්න වෙන්නේ තමන් තමයි නේද? ඒකයි බඹයක් වුණ ශරීරයෙන් කියලා පැනෙන්නේ. ලෝකයාගේ සහ ලෝකෝත්තර දර්ශනය හාත්පස වෙනස් කියලා කිව්වේ චතුරාර්ය සත්‍ය අහගත්ත කෙනා දුක ආවත් අමතක වෙලා එයා අහගෙන තියනවා. දැන් ලෝකයා දැක්කේ පෙනෙන රූප ආයතනෙම දුක මිසක දුකට හේතු ටිකක් පෙනෙන රූප ආයතන තුළ මේ මිනිස්සයා මැරිච්ච එක, මෙයා ලෙඩ වෙච්ච එක, මෙහෙම බැන්න එක, මෙහෙම කරපු එක හැටියට දුකට හේතු ටික දැක්කේ දුකේම කලමනාකරණයක් එහාට මෙහාට කිරීම දුකට හේතු හැටියට දැක්ක මිසක ඒ මිදෙන්න ක්‍රමයක් දැක්කේ නැහැ. නමුත් ආර්ය දර්ශනයේදී දැක්කේ මොකද්ද? ඉස්සෙල්ලා මේකයි සම්මා දිට්ඨිය කියන එක තිබුණොත් තමයි මේ චතුරාර්ය සත්‍ය එන්නේ. රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. එහෙනම් ඒ ආරම්භය නිට්ටය සැපයි ආත්මයි කියන හැඟීමක් Taman තුල යෙදිලා ඒ හැඟීමෙන් රූපය නිට්ටය සැපයි ආත්මයි කියලා බැලුවේ. බැලුවට රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම ගතිය ක්‍රියාත්මකයි සක්‍රියයි.
එතකොට රිදෙනවා ඉබේම මොකේද? අර දෘෂ්ටියට අර කෙලෙසෙට. එහෙනම් මේ දුකට හේතු ටික මොකද්ද? කෙලෙසි කියලා දැක්කා. එයා ටක් ගාලා මේ දුක කෙලෙසි නිසා උපදවගත්ත දුකක් දකින්නවා මිසක මේ ස්කන්ධ ටික දකින්නේ නැහැ මේ කෙලෙසි හැටියට. හැබැයි මේ ස්කන්ධය අත නොහැර දුකකුත් තියෙනව නෙමෙයි. හොඳට මතක තබා ගන්න ඕනේ. මේ කෙලෙස් ටික නිසාම කෙලෙස් ටික ඔකට අපි කිව්වොත් පුතේ මම හෝ කියන්නේ වගා කළොත් අපි කුඹුරකට කියන්න වෙනවා මොකද්ද? කෙත. ශේස්ත්‍රයේ කෙත. වී ටිකට කියන්න වෙනවා මොකද්ද? බීජය. බීජ. මේ වී ටික කෙතේ වපුරන්න කැමැත්තක් තියෙන්නත් එපා නේද? කැමැත්තකුත් තියෙන්න ඕන. එතකොට ගොවියගේ කැමැත්ත නිසා බීජ කෙතේ වැපුරුවාම මොකද වෙන්නේ? අපිට අස්සන්නක් ලැබෙනවා නේ. නිරා ගන්න. අස්සන්නක් ලැබෙනවා. වී ගන්න පුළුවන්. ඒ වගේ කම්මං කෙත්තං කර්මයට හැදුණු මේ ඇහැ කෙතයි. ඇහැට හැදුණු මේ රූපය කෙතයි. ටීවී එකේ තියෙන රූපය ඇස් ඉදිරියට ආපු රූපේ කෙත. ඒ රූපේ දකිනකොට නිට්ටයයි සැපයි ආත්මයි කියලා ඇති වෙන කෙලෙස් සහගත සිත තමයි ඔයගලගේ විඥානය. කම්මං කෙත්තං විඥානං බීජෝ. මේ රූපය කෙත. මේ රූපය දකිනකොට නිට්ටයයි සැපයි ආත්මයි කියන හැඟීම් ඝටිත වෙච්ච සිතටයි විඥාණයටයි බීජ කියලා කිව්වේ. තණ්හාව වැසි ජලයේ තණ්හාව තමයි ස්නේහය මේකේ. මේ විඥාණය නැත්තම් මේ බීජ මේ කිතේ වපුලුවාම ලැබෙන ඕගලන්ට අස්සන දුක. ටීවී එකේ ඉදිරියට එන තිරයට තමයි කෙත කියලා කිව්වේ. සිතේ තමයි ආත්ම සංඥාව තියෙන්නේ. බීජේ. ඒ බීජේ කිතේ වපුරාම ටීවී එක බලන්න තියෙන ඕනෑකම තමයි දැන් මේ කෙත මේ තණ්හාව වැසි ජලයේ. ඒ බීජය කියන්නේ ආත්ම සංඥාවෙන් නෙමේ රූපෙ දිහා බලන්නේ. ඔහොම කළාම ලැබෙන අස්සන්න මොකද්ද? දර්ශන තිරේ මතින් ඉන්න පුළුවන් දුක. කම්මං කෙත්තං විඥානං බීජෝ තණ්හාසනේ. මේ ටිකේ ප්‍රතිඵලය තමයි මොකද්ද මේ? මේ එකට ඉන්න පිරිසක් ඇසුරු කරන්න හම්බෙච්ච බවත් මේ කිතේ වගා කරලා ලැබුණු අස්සනක කියන දුක. හෙට දවසේ මේ ඉන්න එක එක්කෙනා වෙන්වීමෙන් ඇති වෙන දුක. කැමති විදිහට නොලැබීමේ දුක බලාපොරොත්තුෙන් දෙ නොලැබීමේ දුක ඕගලන්ට ගෙනත් දෙයි මේ කිතේ. අපි වගා කලේම ඒ බඳු අස්සන්නක් ලබා ගන්නයි. යා දිසං වපතේ බීජං තා දිසං හරතේ පල. යම් යම් ආකාරයකට බීජ වැපුරුවොත් ඒ ආකාරයේ ඵලයක් ගෙනත් දෙනවා. ඕගොල්ලෝ ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධ දිව රස කය පොට්ටබ මන ධම්ම කියන මේ කෙටි හැම වෙලාවෙම නිත්‍ය සැප ආත්ම කියන බීජ ටික නම් වපුරන්නේ ඕගලන්ට ලැබෙන්න තියෙන ආශ්‍රයන තමයි මොකද්ද? දුක. කැමති දේ බලාපොරොත්තු වෙන්න ලැබීමේ දුක. ආත්ම වූ කෙනෙක් ගැනයි බලන්නේ අනාත්මය ප්‍රකට කරනවා. නිට්ටය වූ දෙයක් ගැනයි බලන්නේ අනිත්‍ය ප්‍රකට කරනවා. සැප වූ දෙයක් ගැනයි බලන්නේ දුක ප්‍රකට කරනවා. සුභ වූ දෙයක් ගැනයි බලන්නේ අසුභය ප්‍රකට කරනවා. එතකොට එන්නේ හැම වෙලාවෙම අපිට දුක. එතකොට එයා මේ දුක එන හැටි මේ විදිහට හොඳට අහලා තියෙනවා. දුක ඇති කරන හේතු ටිකත් අහලා තියෙනවා. හේතුව නැති වුණොත් මේ දුක නැති වෙනවා කියලා දැකලා තියෙනවා. එහෙනම් එයා භාවිතා කරනවා මොකද? සංඥා විවට්ට පඤ්ඤා. සංඥාව පෙරලන ප්‍රඥාව ඇසුරු කරන හැම වෙලාවෙම මොකද්ද? ආත්ම සංඥාව පෙරලන සංඥාවට කියනවා අනාත්ම සංඥාව කියලා. නිත්‍ය සංඥාව පෙරලන සංඥාවට කියනවා අනිත්‍ය සංඥාව කියලා. සැප සංඥාව පෙරලන සංඥාවට කියනවා දුක්ඛ සංඥාව කියලා. සුභ සංඥාව පෙරලන සංඥාවට කියනවා අසුභ සංඥාව කියලා. එයා අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ බව මෙනෙහි කරන මොකේද? හොඳට මතක තබා ගන්න.
ඇස් ඉදිරි පිටට එන රූපේ, කනට ඇහෙන ශබ්දේ, නාසයේ ගන්ධේ, දිවේ රසේ, කයේ පොට්ටබ්බේ, මේ ආයතන වශයෙන් ගත්තොත් 12, ස්කන්ධ වශයෙන් ගත්තොත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ටික. අනිත්‍ය ඇටියට, දුක් ඇටියට, අනාත්ම ඇටියට බලන්න ටික ටික හුරු වෙනවා. හුරු කරනවා. එයා හොඳටම දුක දන්න කෙනෙක්, දුකේ හේතුව දන්න කෙනෙක්. කිසිම දවසක මොනම හේතුවක් නිසාවත් දුක ඇති කරන හේතුකින් දුක නැතිවීම වෙන්නේ නැහැ කියලා එයා පැහැදිලිමයි. අඹ ගහක දෙල් හැදෙන්නේ නැහැ කියන එක පැහැදිලිමයි. දෙල් ගහේ අඹ හැදෙන්නේ නැහැ කියන එක පැහැදිලිමයි. ආත්ම සංඥාවෙන් මේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කළා දුකේ ගෙවීමක්, දුකේ නිවීමක් බලාපොරොත්තු වෙන මේක හීනයක් විතරයි කියන කාරණාව දන්නවා. එතකොට එයා දන්නවා ලෝකය කියන්නේ දුකම උපදිනවා, දුකම පවතිනවා, දුකම නිරුද්ධ වෙනවා, වෙන මොකුත් නැහැ. ලෝකයා කියන්නේ දුක ඇතුළෙම මිසක වෙන තැනක් නැහැ. එහා ලෝකෝත්තරයි කියන්නේ ඒ ලෝකයේ දර්ශනයෙන් විතරයි. එයා හැම වෙලාවෙම මේ ධර්මතාවය දැන් එයා දුක දන්නවා. දුක ඇතිවෙච්ච හේතුව දන්නවා. දුක නිරුද්ධ වෙන හැටි දන්නවා. මේ හේතුව නැතිව දුක නිරුද්ධ වෙනවා. එයා දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවක ටික ටික හරි බලනවා. මොකද්ද? ආත්ම සංඥාව රූප වූ කෙටි වපුරන් නැතුව ඉන්න වග බලා ගන්නවා. නিত্য සුභ සුඛ සංඥාව රූපේ නැමැති කෙටි වපුරන් නැතුව ඉන්න උත්සාහවත් වෙනවා. නিত্য සැප ආත්ම සංඥාව නැත්තම් විඥානයේ ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන කෙටි වපුරන් නැතුව ඉන්න උත්සාහවත් වෙනවා. ඒකට තියෙන හයිය තමයි ඉඩ ලැබෙන හැම වෙලාවෙම සතිපට්ඨාන කායගත සතිය පෙන්නනවා. එද්දි භාවනා කරන්න කියලා එකක් නෑ සවහගෙන. ඕගොල්ලන්ට අනාත්ම රූපේ ආත්මයි කියලා පෙන්නනකම තියෙන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින 4 ඉරියව්වෙම නම් එහෙම නිර්මාණ වෙලා දුක ගෙනෙනවා නම් එහෙනම් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින 4 ඉරියව්වේම හම්බ වෙන රූපවල ආත්ම සංඥාව නොපිහිටියොත් තමයි දුක නිරුද්ධ වෙන්නේ. එහෙනම් සිතේ තියෙන ආත්ම සංඥාව රූප ශබ්ද කරේ නොපිහිටවන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හැම වෙලාවකම උත්සාහවත් විය යුතුයි. භාවනාව කියලා වෙන 아무තු එකකට කොටු වෙන්න එපා. ඕගොල්ලෝ අනිවාර්යෙන් දැනගෙන තියෙන්නට ඕන එකක්. දුක කියලා යමක් ලෝකේ තියෙනවා නම් ඒ දුක ඇති උනේ මේ හේතුව නිසායි. මේ හේතුව නැති වුණොත් දුක නැති වෙනවා. ඒ නිසා දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පෙන්න නිට්ටය සැපයාත්මය කියන හේතුව ගෙවල දුක නිරෝධ කරගත යුතුයි කියන එක. යම් දවසක ඕගොල්ලන් ත්‍රිලක්ෂණය අවබෝධ වුණොත් චතුරාර්ය සත්‍ය අවබෝධය දුක පිටිසින්ද දැකලා සමුදය දුරු වෙලා නිරෝධය සාක්ෂාත් වෙලා මගේ වැඩිලා ඉවරයි. ඒකයි මම කිය චතුරාර්ය සත්‍ය අවබෝධයට තව නමක් මොකද්ද? ත්‍රිලක්ෂණය ගැන අවබෝධ වෙනවා නම් ත්‍රිලක්ෂණය අවබෝධ වුණොත් චතුරාර්ය සත්‍ය අවබෝධය. එහෙම දන්න කෙනෙකුයි ත්‍රිලක්ෂණ අවබෝධයට උත්සාහවත් වෙන්නේ. ওই සතිපට්ඨානේ වඩනවා කියන්නේ ත්‍රිලක්ෂණයට අවබෝධයට උත්සාහවත් වෙනවා. රූපේ කොටස් වශයෙන් කඩ කුඩු කර මේ පෙන්වන්නේ අනාත්ම බව. ඒක අනාත්මයි කියලා පෙන්වන්න හේතුවක් තියෙන්න බෑනේ. එයා ඒක දැනගෙන තියෙන්න බෑනේ. නිවන් දකේ කිව්වට හරියන්නේ නැහනේ. මනෝමය දෙයක් වෙලා හරියන්නේ නැහැ. මම මේ කරන දේෙන් කොහොමද දුක නිවෙන්නේ කියන එක එයා දන්නවා. නේද? අපි තව පැත්තකින් ගත්තොත් මේ බිත්තිය සුදු පාටයි. සුදු පාට බිත්තිය ඇස් ඉදිරි පිටට එනකොට සුදු පාට බිත්තිය ඇස් දුර්වල කෙනෙක් ඉන්නේ. සුදු පාට බිත්තිය තියෙන දේ පේන්නේ කෝ බලන්න ඕනේ කියලා කණ්ණාඩියක් පැලඳගෙන බලන හැබැයි මේක වර්ණ ගන්නපු කණ්ණාඩියක් එයා එක දන්නේ රතු පාට දාගෙන බිත්තිය දිහා බලනවා. දැන් බලන්නෙම රතු පාට කණ්ණාඩියක් දාගෙන පේනවා. දැන් පේන්නේ බිත්තිය මොන පාටද? රතු පාටට.
දැන් රතු පාට බිත්තිය ආරම්භය ආසයි රතු පාට බිත්තිය කැඩෙනකොට බිඳෙනකොට දුකකුත් එනවා නම් රතු පාට බිත්තියට රතු පාට බිත්තියකින් සැප දුක් විඳින කෙනා ඔය සිද්ධිය නොදන්නා කෙනා හිතාගෙන ඉන්නේ බිත්තිය රතු පාටමයි කියලා. මේ බිත්තිය සුදු පාට බිත්තිය සුදු පාට නොදන්නාකම නිසා නොපෙනෙන කම නිසා බලන්න කියලා දාගත්ත කණ්ණාඩියෙන් පෙවුනේ මේ පාට ඒකත් දන්නේ නැත්තම් එයාට බලපු කණ්ණාඩියෙන් පෙවුනේ බිත්තිය රතු පාට. දැන් රතු පාට දේ ඇත්තම වෙලානේ ඉන්නේ. ඔය වගේ බලන ඔක්කොම කණ්ණාඩි දාගෙන නම් බලන්නේ. දැන් ඔය අතර ප්‍රශ්නිකුත් නැහැ නේ කාටවත්. ඔහොම රතු පාට බිත්තියක් දිහා බලලා රතු පාට ගැන කතා කර කර සතුටු වෙන කෙනෙක් දිහා පැත්තක ඉඳන් බැලුවොත් කණ්ණාඩි නැති කෙනෙක් කොහොම පෙනෙයිද? එයාට පෙනේ බිත්තිය සුදු පාටයි ඒක නොපෙනෙන කම නිසා රතු පාට කණ්ණාඩියක් කලඳගෙන ඒ කණ්ණාඩියෙන් බලලා මේ බිත්තිය රතු පාට කරගෙන රතු පාට බිත්තියකින් සැප දුක් විඳින මානසික මට්ටම් ටිකක් පෙනේ නේද? තේරෙනවද? ඒ වගේ සුදු පාට බිත්තිය වගේ තමයි රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි. සුදු පාට දේ නොපෙනෙන කම නිසා බලන්න යමක් ගත්තා වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය නොපෙනෙන කම නිසා බලන්න අපි කණ්ණාඩියක් දාගත්තා ඉගෙන ගත්තේ රූපෙ දිහා බලන්න කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රමයේ වටිනාකම සහ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණිය නැති ලෝකී පැවැත්මේ ස්වභාවය තමයි මේ කණ්ණාඩි දෙකේ වෙනස. ලෝකයා අපිට දුන්නේ බලන්න ඕනේ නකොට මතපත ගන්නකොට දුන්නේ මොකද්ද? වර්ණ ගන්නපු කණ්ණාඩි වගේ ඔන්න රතු පාට කණ්ණාඩියක් දුන්නා දාගෙන පැලඳගෙන අපි බැලුවාම රතු පාටට පෙනෙනවා වගේ ආත්ම සංඥාව පැලඳගෙන මේ රූපෙ දිහා බැලුවාම දැන් රූපය ආත්මයි. ආත්ම රූප ටිකක් එක්කයි දැන් අපි සැප දුක් විඳින්නේ. ආත්ම රූප ටිකක් එක්කයි ගනුදෙනු කරන්නේ. ඒ නිසා එන සැප දුක් දෙකේ දුකේ අප්‍රිය සංපයෝග දුක්ඛේ ප්‍රිය සැප දෙ නැති වුණු ප්‍රිය විපයෝග දුක්ඛේ. ඔය සැප දුක් දෙකේ තියෙන පුතේ ප්‍රධාන දුක් දෙකයි. මොකද මේ ඔක්කොම දුක් ටිකේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් දුක් දෙකයි. අප්‍රිය සංපයෝග දුක්ඛේ සහ ප්‍රිය විපයෝග දුක්ඛේ කියන මේ දුක් දෙක විඳිනවා අපි. දැන් මේ දුක් දෙක විඳින කෙනා දිහා පැත්තක ඉඳන් බලන කෙනාට මිසක සුදු බිත්තියයි කණ්ණාඩි රතු කණ්ණාඩියෙන් දාලා රතු කරගෙන විඳින එකයි අහුවෙන්නේ. රතු පාට කණ්ණාඩියෙන් බලලා ඒක විඳින කෙනාට ඒක බොරුවක් කියන්න පුළුවන්ද? තේරෙනව නේද? මේ පුතේ මේ සිද්ධිය හීනෙනුත් නොගිවිරු නිවන කියලා කියන්නේ. ලෝකෙට මේක අවිෂයයි. සුදු පාට බිත්තියක් තියෙන තැනක ඒ බව නොදන්නා නොපෙනෙන කම නිසා බලන්න ගත්ත කණ්ණාඩිය පාටට පෙනිලා බලපු පාටටයි සැප දුක් විඳින්න මිසක තියෙන දේ නෙවෙයි. ඒ හින්දා මේ සැප දුක් දෙකට හේතුව මේ කණ්ණාඩිය. කණ්ණාඩිය ගැලුවොත් මේ සැප දුක් නැති වෙනවා. ඒකට හේතුව මේ පෙනෙන රූපයට හිත යොමු කළ මේ කණ්ණාඩිය ගලවන්න කියන කාරණාව පණිවිඩය. ඔය කෙටියෙන් ගත්තාම හීනෙන්වත් පෙනෙන්නේ නැහැ පුතේ නොගියවිරු නිවන කියලා කියන්නේ මේ රූපය අනාත්මයි කියලා හීනකින්වත් මේ ලෝකේ කෙනෙකුට හිතෙන්නේ නැහැ. ඔය වචනේ කිසිම කෙනෙකුගෙන් අහන්නේ නැතුව Taman තනියම අවබෝධ කරගත්තොත් එයාට කියනවා සම්මා සම්බුද්දයි කියලා. මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. මොකේද? රූපය අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව අවබෝධ කරගත්තොත් වේදනා සංඥා සංකාර විඥාන මේ ධර්මතා ටික අවබෝධ කරගත්තොත් සම්මා සම්බුද්දයි කියනවා. ඒක මෙහා කෙනෙක් අවබෝධ කරගත්තොත් පච්චේක සම්බුද්දයි කියනවා. ඒ ඇරෙන්න වෙන කිසිම කෙනෙක් මේ පණවිඩිය ලෝකෙ තුල
තනියම නම් ගන්නෑ. ඒ තථාගතයන් වහන්සේගෙන් අහගත්ත කෙනෙක්ම මිසක අවුරුදු 100,000 ගාණක් ගිහිල්ලා හරි ඒ සම්මා සම්බුදුරජාන් වහන්සේගෙම අහගත්ත කෙනෙක්ම මිසක මේ පණිවිඩය කියන්නේ අනාත්මයි කියන එක. අනිත්‍ය දුකයි අනාත්මයි කියන එක ඒිට මෙහා කියන්න බෑ. ඒිට මෙහා කියන්න පුළුවන් කියන ඔක්කොම නිත්‍ය සංඥාව ඇතුළේ අනාත්මයක් කතා කරන. ඒ කියන්නේ ඔක්කොම ටීවී එක ඇතුලේ පෙනෙන ආත්ම සංඥාව ඇතුලේ අනාත්මයක් කතා කරන්නේ. මිනිස්සු මැරෙන හින්දා අනාත්මයිනේ. මිනිස්සු ලෙඩ වෙන හින්දා නිට්ටයයිනේ. මිනිස්සු මැරෙන ලෙඩ වෙන එක දුකයිනේ. එහෙම නෙමෙයිද කතා කරන්නේ. අත දික් කළා කතා කිරිය හැකිද ටීවී එකට මිනිස්සු මැරෙන එක හින්දායි දුක. මිනිස්සු මේ මැරෙන එකටයි අනිත්‍ය කියන්නේ. මිනිස්සු මැරෙන එකටයි දුකයි කියන්නේ කියලා ටීවී එකට අත දික් කළ හැකිද? බලන්න මොනතරම් වෙනස්ද කියන එක. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ශාසනය බැහැර වුණ කෙනෙක් කතා කළායි. නමුත් මේ අනිත්‍ය දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය අවබෝධ වුණොත් නිත්‍ය සංඥාවම ගෙවිලා යනවා. දුක සුඛ සංඥාවම සුභ සංඥාවම ආත්ම සංඥාවම ගෙවෙනවා. දුකට තියෙන ශේෂ්ත්‍රයම නැති වෙනවා. ආයි දුක සීති බොහෝතෝස්මි නිබ්බුතෝ. මම නියුනේ වෙමි සිසිල්ලුයේ වෙමි කියන තැනම නිර්මාණය කරනවා මිසක මේ ලෝකයේ විදින දුක ඉතුරු කරන්නේ නැහැ. මේ පණිවිඩය කියලා දෙන්න කෙනෙක් නැතුව අහගන්න තැනක් නැතුව කල්ප ගණන් අපි සසරේ බින්දා. මම කියන්නේ මේ අවුරුදු 50ට ඇත්ත කරගන්න එපා. මේ කණ්ණාඩියෙන් ගලවලා දාගෙන රතු පාට බිත්තියක් දිහා බලලා ගොඩාක් දුක් විඳා. ඒ රතු පාට බිත්තියක් කරන බොහෝ සංකල්ප තියෙන්න පුළුවන්. ඒ ලෝකෙට එක සුන්දරයිව පෙනෙන්න පුළුවන්. නමුත් ඒ කණ්ණාඩිය අවශ්‍යක්තිය නොපුතේ. අවුරුදු 100යි කණ්ණාඩිය රතු පාට කණ්ණාඩිය අවශ්‍ය. ඉතින් පස්සේ ඉන්නකම්ම දුක ඒ දුක තුල දුක ඇති කරන හේතුවක් තියෙනවා. ඉතින් මෙන්න මේ ටික ඉගෙනගෙන අපිට තිබුණු මේ පාඩුව ලෝකෙට නොතබන්න උත්සාහවත් වෙනවා නම් ඒක තමයි පුතේ සත්පුරුෂකම. පැවිද්ද විතර ලාභයක් නම් ශාසනේ කවදාවත් නැහැ. හැමදාම සසර මේ අවිද්‍යාව ඇතුලේ මහා දුක්ඛන්දක් විඳාය. ඒ දුකෙන් ඈතර වෙන මාවතක් මේ ලෝකේ කවදාවත් කිසිම දවසක කිසිම තැනක නැහැ, තිබුණෙත් නැහැ, තියෙන්නෙත් නැහැ. ඉතින් ඒ දුකෙන් මිදීමේ නියම පණිවිඩය බුදුරජාණන් වහන්සේ පහළ මතු කළ අරගෙන ලෝකේ තබලා පිරුණම් පෑවා. පරම්පරාවෙන් පරම්පරාවට ලෝකෙට ශාන්තිය උදා කරමින් මහා සංඝරත්නය මේ පණිවිඩය හැකි ශක්ති ප්‍රමාණය ගෙනත් දුන්නා. නමුත් මේ ධර්මය කියන එකත් පුතේ නිදානයක් වගේ. සමහර රජවරු සිටවරු වස්තු නිදහම් කරනවා තමන්ගේ අනාගත උරුමකාරයන්ට ගන්න අදිස්ථාන කරලා. හැබැයි නිදහම් කරනවා කියන්නේ ඕනම කෙනෙකුට ඕන විදිහට ගන්න පුළුවන් කමක් නෑ ඒක. බොහොම අමාරුයි. අයිතිකාරයා ආවහම බොහොම පහසුවෙන් ගත හැකි. නේද? ඒ වගේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ නැමැති නිදහනේ නිදහම් කළා. ඒ නිදහනේ උඩින් වහපු කළු ගලකින් වහලා ඒ තියෙන නිදහනේ තමයි පරියප්තිය කියලා කියන්නේ. ඒක හැමෝටම ගන්න බෑ. හේතු සම්පත් තියන අයව නිවන් දක්කලා මේ නිදහනේ මතු හේතු තියන අය පහළ වෙච්ච දවසක මේකට උරුමකාරයෝ හිමිකාරයෝ ආපු දවසක ලෝකේ පහළ වෙන විදිහට නිදහම් කළා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරුණම් පෑවා. මෙහෙම අවුරුදු 1000 ගානක් ගියා. මට හිතෙනවා අද ආපහු මේකෙන් වැඩ ගන්න පුළුවන් මනස් ටිකක් ඇති කාලයක් කියලා. මේ නිදහනය තැන්පත් වෙලා තියෙන්නේ පිටකේ කොහොමද මේ අභිධර්ම පිටකේම විතරයි.
ධම්මසංගණිය කළ පමණකින් ඉස්සර කියනවා කතාව චුල්ලසෝතාපන්නයි කියලා. මම අද ඕගලන්ට මේ ටික කතා කරන්නේ ධම්මසංගණියෙන් ලැබුණු අවබෝධය වෙන මොකකින්වත් නෙමෙයි. මේ ත්‍රිලක්ෂණය කියන එක ලෝකී ඇත්ත ඇති හැටි පෙන්නපු වචනය තථාගතයන් වහන්සේ නිදාන් කරපු තැන තමයි අභිධර්මයේ. ඉතින් ඒකද නිදාන හිමිකාරය අත තිබ්බුදුර ඇරෙනවා වගේ මේකට පින කියන එක තියෙනුනේ අභිධර්ම උනත් ගොඩාක් ඉගෙන ගත්ත බොහෝ කාලයක්. නමුත් මේ අර්ථය ආවේ නැහැ. ඉතින් පිපෙන්න තියෙන පොහොට්ටු වලට ඉරේලිය විතරයි අවශ්‍ය පිපෙනවා වගේ හේතු සම්පත් තියෙන මනස ඇති වුණාම මේ ධර්මය විවර වෙනවා හැම කල්ලිම. මේ අපි මේක තේරුම් අරගෙන හැකි ශක්ති ප්‍රමාණයෙන් උත්සාහවත් වුණාට මේක ටික කාලෙකින් මේ දරන්න පුළුවන් ඇති මානසික මට්ටම තියෙන තාක් දුරට ගිහිල්ලා මේ ප්‍රතිපදාව ආයත වෙනවා. ආය නිදාන දොර යනවා වගේ. ආය පරියප්තිය යන මේ ආව වගේ පෙළ ඉදිරියට යනවා. ඒක ඉතින් ඒ කාලේට හාමුදුරු කුළු රැක ගන්න හදනවා. මහා සංඝරත්නය කියන්නේ එදාට එහෙම අර්ථයක් නැතුව රැක ගන්න අයත් සංඝරත්නයමයි. අපි කාටවත් දුස්සීලයි කියන්න බෑ. ඒ අය කොහොම හරි තමන්ගේ කාර්ය කළා තියෙන මේ සංඝයා කියලා කියන්නේ මේ පරියප්තිය කොහොම හරි ඉදිරියට ගෙනියන නෞකාවක් වගේ. මොන විදිහකට හරි කෙනා ඒ වැඩේ කළා තියෙනවා. දුස්සීලයි කියලා පෞද්ගලික ජීවිතය අඩුපාඩු නෙමෙයි මෙතෙන්දි බලන්නේ. අන්තිම දුස්සීලයි කියන කෙනත් ඕගලන්ට අද සෝවාන් රහත් වෙන තැනට උපකාර කරලා තියෙනවා. හොඳට මතක තබා ගන්න. බයින්න බෑ කිසිම හාමුදුරු නමකට පන්සලකවත් ආරණ්‍යකවත් කවදාවත් බයින්න එපා. මේ ධර්මය අවබෝධ වෙන්න ඉස්සෙල්ලා මම දොස් කියලා තියෙනවා. නමුත් මේක තේරුණාම මට තේරුනේ වටිනාකම. අන්තිම දුස්සීලයි කියන හාමුදුරු සේවයක් කළා තියෙන පරියප්තිය මොහොතක් හරි ඉදිරියට ගෙනියන්න. එයාගෙන් ඒ වෙලේ වෙලා තියෙනවා. එතකොට ඒ නිසා මෙන්න මේ අභිධර්මයෙන් තමයි පෙන්වන්නේ ලෝකේ නিত্য සැප ආත්ම කියන ටික ලෝකේ ධර්මතාවයක් ලෝකේ යථාර්ථය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන පණිවිඩය. ඉතින් ඔය පණිවිඩය මං කිව්වේ කෙනෙක්ගේ උපකාරයකින් නැතුව අහගත්තු සම්මා සම්බුද්ධයි එහෙම නැතුව අහගත්තු පච්චේ බුද්ධයි. තව එකම එක ක්‍රමයක් ඉතුරුලා තියෙනවා සෘත බුද්ධ කියලා. පෙළ දහම හොඳට බලලා බෞද්ධ භාවය නිසා එන අවබෝධයක් තියෙනවා. ඔය තුන් දෙනා ඇරෙන්න මේ අර්ථය ලෝකේ ප්‍රකාශ කරන කෙනෙක් තව ඉන්න බෑ. මේ තුන් පොලෙන් අහගත්ත තැනක්ම කෙනෙක්ම විය යුතුමයි. එහෙම නැතිනම් අනිත් හැම කෙනෙක්ම කියන්නේ උත්තරයක් කොපියක් කියන එක කියනවා. ආදේශ කරපු ගණන හදන්න ආදේශ කරපු සූත්‍රයේ වැරදි උත්තරය හරි වෙන්න පුළුවන්ද? එතකොට ඉබේම තියනව නේද මොකද්ද? කොපියක් කියන එක තියනවනේ. නමුත් ගණන හදන්න ගත්ත සූත්‍රය ආදේශයේ ඊටමත් නිවැරදි. උත්තරේ වැරදි. උනොත් යම් ලකුණු ප්‍රමාණයක් හරි දෙනව නේද? මොකද ඒක තව සාධාරණයි කියන තැනකින් ධර්මතාවයේ පුඩි කරුණක් වැරදීමෙන් වැරදි වුණොත් මෙයා නිවැරදි ක්‍රමයේ හදාගත්ත හැකි. නිවැරදි ක්‍රමයක් තුල ඉන්නවා. ක්‍රමේ නිවැරදි කියනවා. ඒ වගේ කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැතුව ත්‍රිලක්ෂණයක් ගැන කතා කරනවා නම් ත්‍රිලක්ෂණ අවබෝධයකට නැත්නම් සතිපට්ඨානෙ වඩන්න උගන්වනවා නම් ඒක හුදු උත්තරයක් මිසක මේ ධර්මයෙන් දැකපු අර්ථයක් නෙමෙයි. අර්ථය දැකපු කෙනෙක් නම් මේ ප්‍රතිපදාව පනවන්නේ මෙන්න මේ වගේ සහේතුක ධර්මතාවයකින්. දැන් බලන්න ඕගොල්ලන්ගේ ජීවිතය ගැන නෙමෙයිද කිව්වේ කියලා ඕගොල්ලන්ට ටීවී එකේ බැලුවත් ඒක මිනිස්සු ඇත්ත වෙලා මෙහෙම දුක් විඳිනවා කියන කාරණාවක් වෙනවා නම්
ඒ රූපේ සත්ත්ව පුද්ගල නොවන තැනක දුක් විඳින්න තරම් ඕගොල්ලෝ මෝඩ වෙලා කියන එක ඕගලන්ට පිළිගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. එතකොට එහෙනම් ඒකට හේතු ටික Taman තුල තිබුණු එකක් කියන කාරණාවත් ඒ හේතුව නැතිනම් ටීවී එක පැත්තෙන් විඳින දුක නැති වෙනවා කියන එකත් ඒකට මෙහෙම කළ හැකි කිව්වහම මේ කාරණා ටිකට ඕගලන්ට එකඟ වෙන්න පුළුවන්. ඕගොල්ලෝ තුලම මේ සිද්ධිය වෙනවා කියලා පෙනෙනවා නම් එතකොට ඕගොල්ලෝ හරියටම මේක කියලා තියනවා සාත්‍තරය කියලා කියන්නේ ඇත්තටම අපිට මෙහෙම වෙනවනේ. අපි රැවටෙනවනේ. අපිට දුක එනවනේ. එහෙනම් වෙලා තියන්නේ මේකනේ. එතකොට නොදැක්කට එයාගේ හිත ඇතුලේ මේ සිද්ධිය දැක්කට පස්සේ අහගත්තට පස්සේ හිත ඇතුලේ විශ්වාසයක් ගොඩ නැගෙනවා. මොකද්ද? ඇත්තටම මට මේ පෙනෙන රූප ආයතනයේ පැත්තේ කෙනෙක් පුද්ගලයෙක් කියලා පෙවුනට සැප දුක් විඳට මේ දුක ඇතිවෙච්ච හේතුව මේකයි, මේ හේතුව නැති වුණොත් මේ දුක නැති වෙනවා, මෙතන තියෙන ඇත්ත මේකයි නේද කියන අනුමාන ඥානයක් එනවා. ඕනෝකට තමයි තථාගතයන් වහන්සේ කෙරෙහි සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තියෙනවා කියලා කියන්නේ. සද්ධානුසාරී කියලා කියන්නේ. එයා දකින්නේ තාම ආත්මයි. නමුත් යම් වෙනසක් වුණා. ඒ කියන්නේ යම් පැවැත්මක එයාට තිබුණ අනිත් අයට වඩා වෙනත් ඇහැක් දැන්. ඊට පස්සේ ඒ සද්ධා මාත්‍රයේ මත, ප්‍රේම මාත්‍රයේ මත පිහිටලා තමයි සතිපට්ඨානේ වඩන්න මේක ඔප්පු වෙනවා. වඩන්න මොනතරම් ඇත්තද මේ කියන කාරණාව, මොනතරම් ඇත්තද මේ කියන කාරණාව කෙනෙක් ඔප්පු වෙනවා. ඒකයි මේක කරන්න යාට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරමස රූපේ සත්‍ය පුද්ගලයේ දකින්නවා කියන ගතිය. ඒක ආරම්භය ඇත්තටම එහෙම වෙන්න පුළුවන්ද කෙනෙක්ද නැද්ද කියලා එක වෙන්න පුළුවන්ද කියන ගතිය, මේ ගති ගෙවි යනවා. යම් වෙලාවක මෙහෙම බලනකොට රූපය ආත්මයි කියලා පෙනෙනකම ඒකෙන් හොඳටම හේතුව යට පෙනෙනවා. මේ හේතුව නිසා මේ ඉච්ඡරකම් මෙහෙම වෙලා තියෙන කෙනෙක් පෙනෙන මට්ටමට ආවහම රූපය ආරම්භය සක්කාය දිට්ඨිය නැති වුණාම මේ පෙනෙන පැත්තේ ඒ ගැන සැකේකුත් නැත්තම් පිරිසිදු වීම සඳහා වෘත සමාදානයකුත් නැහැ කියන මට්ටමටම දැක්කම කියනවා දිට්ඨි සම්පන්නයි. සෝවාන් වුණා කියලා. මේ අහගත්ත ටික මේ විදිහට කරනකොට ඇති වෙන ප්‍රතිඵල ටික. එතකොට ඒකද පෙනෙන්නේ Tamanටමයි. මේ පෙනෙන රූපායතනයේ අනාත්ම ස්වභාවයේ ඉච්ඡයට ප්‍රත්‍යක්ෂකම නිසා Taman තුල කෙලෙස් ඇතිවිලා කෙලෙසේකුයි මෙච්චරකල් පරිහරණය කළා දුක් විඳලා තියෙන්නේ කියන කාරණාව පැහැදිලි වෙච්ච බව පැහැදිලි Tamanටමයි. ආයෙ කාගෙන්වත් අහන්න ඕනේ මම දැන් සෝවාන්ද කියලා. දාදා අපි කතා කරන්නේ මම එළියක් දැක්කහම තුනේ ඒක සෝවාන්ද? රූපේ බින්දිලා ටක් ගාලා නැති වෙලා ගියා සෝවාන්ද? කිසිම දෙයක් හිතෙන්නේ නැති හිස්තැනකට ආව ඒක මොකද්ද කියලා මේ එක එක දේවල් අහන කාරණාව තුලම තියෙනවා නේද? Taman කලේ මොකද්ද? කරන්නේ මොකද්ද කියන එක නෑ කියන්නේ. හොඳයි මේ විදිහට චතුරාර්ය සත්‍ය දන්න කෙනෙකුට ඔය වගේ අදහස් එයිද? එන්න පුළුවන්ද? නෑ. එයා සතිපට්ඨානේ වඩන්න දන්නවා වෙන ගුරු උපදේශයක් නැතෝ වුණත් කැලේකට ගිහලා Taman රහත් වෙනකම්. ඒ Tamanට තාම මේ පුද්ගලෙක් කියලා පෙනෙනකම පෙනෙනවා. ඒ කියන්නේ දුකට හේතුව මේ මත පතිත වෙලා දුක නිර්මාණය වෙලා තාම තියෙනවා කියන එක දුක තාම දුකේ ඉන්නේ කියන එක තියෙනවා. මේ පුද්ගලයා ලෙඩ වෙච්ච, මහලු වෙච්ච, මැරිච්ච දවසට දුක එන මානසික මට්ටමක ඉන්නේ කියන එක දන්නවා එයා. දුකට හේතුව තාම තියෙනවා කියලා දන්නවා. මේ හේතුව නැති වෙලා නැහැ කියන එක දන්නවා. ඒ කියන්නේ මම ප්‍රතිපදාව තාම හරියට වඩලා නැහැ කියන එක එයා දන්නවා. සතිපට්ඨාන හරියට වඩලා නැහැ කියන එක දන්නවා. වඩන්න දැන් හේතුව ටිකක් ඉස්සරට වඩා අඩුයි. දැන් මේ පෙනෙනකම ඇත්තම වෙනකම අඩුයි. ඒ කියන්නේ දුකත් අඩුයි කියන එක දන්නවා. සත්‍ය ඥානය කියලා කිව්වේ දුක දැක්කා. දුකට හේතුව මේ නිත්‍ය සංඥාව කියලා දැක්කා. හේතුව නැති වුණ දුක නැති වෙනවා කියලා දැක්කා. ඒ සඳහා අනාත්මය පෙන්විය යුතුයි කියලා දැනගත්තා. ඔය හතර ඒ විදිහටම විපරිත නොවන විදිහට දැනගත්තාම කියන සත්‍ය ඥානය කියලා. සත්‍ය. කෘත්‍ය තමයි එහෙනම් මේ දුක පිරිසිඳ දැකලා මේ හේතුව නැති කරලා නිරෝධය සාක්ෂාත් කරන්න මග වැඩි යුතුයි නේද කියලා ක්‍රීම දන්නවා. කරන්න දන්නවා. කරනවා.
දුක පිරිසිඳ දැක්කා, සමුදය දුරු වුණා, දුකේ නිරෝධය සාක්ෂාත් කරගත්තා, මග වැඩිලා ඉවරයි. දුක පිරිසිඳ දැක්කා කියන තැන එනකොට ටීවී එකේ රූපේමයි දකින්නේ, අනිත්‍ය දුක්ඛ ස්කන්ධය. ස්කන්ධ මාත්‍රයක දුකක් දකිනවා. පංච උපාදානස්කන්ධ දුක. මේ සත්පුද්ගල ආත්ම භාවයෙන් ඒ දුක පිළිසින් දැකීම මතම සත්පුද්ගල භාවයෙන් එන දුක් ටිකම නිරුද්ධ වෙනවා. ඒ දුක ඇති කරපු හේතුවත් නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ටික තමයි මට ඉතින් ඕගොල්ලන්ට මතක් කරන්න තියෙන්නේ. මේක කරන්න ඕගොල්ලන්ට හොඳට පැහැදිලි වෙන්නට ඕනේ එක දෙයක්. විසුරුණු මනසින්, පුරුදු මනසින්, කෙලෙස් සහගත මනසකින් ස්පර්ශ ආයතන 6 පරිහරණය කරන තාක් යමක් සඳහා නම් පැවිදි වුණේ පැවිද්දේ අර්ථය ඈතින් ඈතට යනම්සක ලං වෙන්නේ නැහැ කියන එකක්. මේ ස්පර්ශ ආයතන 6 ආරම්භය පියාසතු ඉදම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සතිපට්ඨාන සිහියෙන් ඉන්න තාක් යමක් සඳහන් පැවිදුනේ පැවිදි වෙච්ච හේතුව ටිකෙන් ටික ලං වෙනවා කියන කාරණාව තේරෙන්න ඕනේ. එතකොට දැන් තමන් දන්නවා දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද, දුක් විඳින්නේ කොහොමද කියන එක. ඒ හින්දා තමන්ට දැන මම දුක් විඳින්න යන පාරේ මේ යන්නේ කියන එක දැක යන්න පුළුවන්. දුක නැති කරන පාරේ මම මේ යමින් කටයුතු කරන්නේ කියන එක දැක කටයුතු කරන්න පුළුවන්. බාහිර වැඩ කටයුතු කරන එක, වත් පිළිවෙත් කරන එක, ඉදිනදා ජීවිතේ පැවැත්මට අවශ්‍ය අදාළ දේවල් කරන එක නෙමෙයි මේකට තියෙන ප්‍රශ්නේ. එහෙම කිරීමවත් දොස් නැහැ, එහෙම නොකිරීමවත් දොස් නැහැ. මේ යථාර්ථයට නුවණ නැතුව එසේ වැඩ කිරීමත් දොස් සහිතයි, නොකිරීමත් දොස් සහිතයි. මේ නුවණින් තියෙන කෙනා එපොඳු විදිහට වැඩ කටයුතු කරමින් හිටිය ශ්‍රේෂ්ඨයි, නොකරමින් හිටිය ශ්‍රේෂ්ඨයි, නොකරන කෙනාට වඩා කරමින් ඉන්න කෙනා ශ්‍රේෂ්ඨයි. ඇයි? එයා Tamanටත් අර්ථයක් කරගන්න ගමන් මේ වැඩ කරනවා කියලා කියන්නේ භෞතික පැවැත්ම ශාසනයේ අනාගත ජනතාවට ඉතුරු කරන්නත් යමක් කරනවා. වැඩ නොකරන කෙනා Tamanට යමක් කරනවා, අනාගතේ අනිත් අය වෙනුවෙන්, ලෝකය වෙනුවෙන්, අහිංසක සත්ත්ව වෙනුවෙන් යමක් කරන්නේ. යමක් කරමින් මේ ටික කරන කෙනා Tamanටත් වැඩක් කරගනිමින්ම අනිතයට යමක් කරනවා. හැම වෙලේම ධර්මයක හැසිරෙමින් බාහිර යමක් නොකරන කෙනාට වඩා ධර්මයක හැසිරෙමින් කරන කෙනා ශ්‍රේෂ්ඨයි. හැබැයි කරන්න යනකොට Taman වැටෙන බවට දුර්බලයි නම් නොකර හෝ මේක කිරීම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා ඒකද තම වග බලා ගත යුතුයි. ඉතින් මේ ටික තමයි මට කියලා දෙන්න තියෙන්නේ. ওই ටික අහගත්තට පස්සේ දැන් ඔය ඕන භවනා ක්‍රමයක් ගන්න. හිත වඩන්න සමත කමඨහන් 40ක් තියෙනවා. සමත කමඨහනින් කරන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. අනාත්ම රූපයේ දකින්නකොටම ආත්ම සංඥාව පුරුද්දක් හිතට වේගින් එනවා. ඒ එන වේගවත්කම නවත්තන එකයි සමත කමඨහනින් කරන්නේ. විදර්ශනාවෙන් කරන්නේ මොකද්ද? අනාත්මදී අනාත්මයි කියලා පෙන්නනවා. ආත්ම සංඥාවෙන් බලන වේගය නතර කළා අනාත්ම සංඥාව පෙන්නනවා. සම්මත විදර්ශනා කියන දෙකෙන් කරන්නේ ඒක. සමතේ වඩන්න අපහසු වෙන හැම වෙලාවකම රූපේ දකිනකොටම සිතේ යෙදෙන ආත්ම සංඥාව බලවත් වේගවත්. ඒක ශනිකව ඉදිලා ඇති. එතකොට ඇත්ත දකින්න අනාත්මදී අනාත්මයි කියලා බලන් ඉන්න නැහැ. ඒකයි මේ ආවර්ණීය ධර්ම කියලා කියන්නේ. සමත විදර්ශනා කියන දෙක ඕනි කියලා කියන්නේ මොකටද? යම් රූපයක් පෙන්නකොට පෙනෙන දේ අරඹය තියෙන පරණ ආත්ම සංඥාවෙන් කළ කී හුරු ටික අඩු කරනවා, නවත්තනවා සමතේ. සති නිමිත්තක අපි හිත තියාගෙන යනකොට වේගින් මේ ඒවට ගනුදෙනු කරන ගතිය අඩු වෙනවා. ඊට පස්සේ විදර්ශනාව කියලා කියන්නේ හැම වෙලාවෙම පෙනෙන රූපය ඇත්ත පෙන්නනවා. ආධ්‍යාත්මිකව බාහිරව. එතකොට ওই දෙක කරන්ඩ කායික වාචික යම් කිසි මට්ටමක හික්මීමක් තියාගෙන ඉන්න. ආර්ය අෂ්ටාංග මාර්ගය ඉගෙන ගත්තම කෙනා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. එයා මෙහෙම බලනවා කියන සිද්ධිය තුල නිර්මාණය වෙලා තියෙන අංගات.
ආපහු පුද්ගලයාට අමතරව වෙනම අංග 8ක් දකින්න එපා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. අද අපි ආර්ය අෂ්ටාංග මාර්ගය දැනගන්න ඕනේ. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය වෙනම එකක් දැනගන්න වෙනම කෙනෙක්. ආර්ය අෂ්ටාංග මාර්ගය දැනගන්න කෙනා අයිති නෑ ඒ අංග 8ට. එයා මිච්ඡා අංග 8ටයි එතකොට අයිති. මේ පුද්ගලයා කියන තැන එක්කෝ මිච්ඡා අංග 8 වෙන්න ඕනේ එක්කෝ සම්මා අංග 8 වෙන්න ඕනේ. කියන්නේ බලනකොට මෙහෙම අංග කැලි ටිකක් යෙදිලා නිත්‍ය සපය ආත්මය කියන මිච්ඡා දිට්ඨි කාම සංකප්ප ව්‍යාපාද සංකප්ප හිංසා සංකප්ප ඉන්න කෙනා කපන්න ඕනේ කොටන්න ඕනේ මරන්න ඕනේ හෝ ඒ තියෙන දේ ගන්න හෝ ලබන්න හෝ කියන තරකින් සංකප්ප ටිකක් හෝ ඒකයි මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කමන්ත ඉන්න කෙනා ගැනයි කියන්නේ ඉන්න කෙනා ගැන යමක් කරන්නේ මෙහෙම කෙනෙකුගේ පැවැත්ම සඳහා ජීවත් වෙන්නේ කියන කාරණා ටික ඔක්කොම නිර්මාණය වෙනවා. ඒ පැවැත්මට කිව්වා මිච්ඡා අංගාට. මගේ අංගාට වැරදි නෙමෙයි මම ඒ සිද්ධාන්තේ වැරදි. එක්ක මේ අංගාට සම්මා එක්ක මිච්ඡා. දැන් බලනකොට බලනවා කියන සිද්ධිය ආර්ය අෂ්ටාංග මාර්ග නිර්මාණය වෙලා. කනට ඇහෙනවා කියන සිද්ධිය තුල තියෙන අංගාට සම්මා. දුකයි දුකේ ඇතිවීම නැතිවීම නැති කරන මගයි දැකලා එයා මේ ඇහෙන දෙයට මෙහෙම උත්තර දෙන්නේ. දුක දුකේ ඇතිවිච්ච හැටි දුක නැති කරන හැටි නැති කරන මාර්ගය දන්නේ නැති හින්දා මෙයා මෙහෙම උත්තර දෙන්නේ මේකට. පෙනෙන දෙයට මෙහෙම උත්තර දෙන්නේ මේ කෙනෙක්මයි කියන හැඟීමෙන් මෙහෙම ගනුදෙනු කරනකොට ඒ සිද්ධිය තුල තියෙනවා දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධය අඥාන දුක්ඛ නිරෝධගාමී පටිපදාය අඥාන කියලා. පෙනෙන දේ සිහිය තබාගෙන කායගත සතිය වඩන එකේ තියෙනවා මොකද්ද? දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධය ඥාන දුක්ඛ නිරෝධගාමී පටිපදාය ඥාන. කෙනෙක් මිච්ඡා අංගාටද සම්මා අංගාටද කියන කාරණාව තුල කෙනා පුද්ගලයා නිර්මාණය වෙනවා. එතකොට ඒක නිර්මාණය වෙන්නේ පෙනෙන හැන අරමුණක් ගන්න. ඉතින් මිච්ඡා අංගාටේ ඵලය දුක සම්මා අංගාටේ ඵලය නිවන. ඉතින් මෙන්න මේ ටික තේරුම් අරගෙන හැමදෙනාම මේ සඳහා උත්සාහවත් වෙන්න මේ කුසල ධර්මයේ මේ සෑම දිනාටම මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න මේ සසර දුක්ඛේ නිවා ගන්නට හේතු වේවා. මේ උතුම් සද්ධර්මයේ අහිංසක ලෝකයේ දුක් ඇස්වල දුක් කඳුළු නිවමින් හෙට දවසේදී ලෝකෙ තුල පවත්තන්ට භික්ෂුන් වහන්සේලා හැටියට ඔබ වහන්සේලාට ශක්තිය ධෛර්යයම ලැබේවා. මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයට සේවයක් කරන්න ඔබ වහන්සේලාට හැකියාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා.